හරි good morning ළමයි ඈ. එතකොට ඔයාලට GIS GPS පාඩම කරගෙන යන ගමන් හිටියේ ඒ යටතේ දත්ත වර්ග ගැන තමා මම කතා කරේ නේද? හරි. okay. එතකොට දත්ත වර්ග නේ GIS GPS වල මුල් කොටස් ටික සාමාන්‍ය වශයෙන් කරා. ඊට පස්සේ අන්තිමට කරේ අවකාශීය දත්තයි අවකාශීය නොවන දත්තයි. ඊට පස්සේ තව අපිට දත්ත වර්ග දෙකක් අහු වෙනවා. දෛසික දත්ත හා සිවුරැස් දත්ත කියලා. ඔයාලට සාමාන්‍යයෙන් GIS GPS ප්‍රශ්න බැලුවොත් හොඳට තේරෙයි. ඔය දත්ත වර්ග සපයා ගත හැකි මූලාශ්‍ර. ඊට පස්සේ අවකාශීය දත්ත අවකාශීය නොවන දත්ත කියන්නේ මොනවද? දෛසික දත්ත කියන්නේ මොනවද? සිවුරැස් දත්ත කියන්නේ මොනවද කියලා හැම අන්නේ ප්‍රශ්න කොටස් වලින් නිතර දෙවෙලේ ප්‍රශ්නයක් හරි සමහර වෙලාවට ප්‍රශ්න කොටස් තුනම හරි එනවා. අනිවාර්යෙන් හැම අවුරුද්දකම ඔය තුනෙන් එකක් හරි දෙකක් හරි තුනක් හරි ඇවිත් තියෙනවනේ ළමයි. ඒ හින්දා ඉතින් අපි දැනගන්න ඕනේ මේ කොටස් ටික හොඳට බලාගන්න. මොකද හැම අවුරුද්දකම කොහොම හරි එනවා කියලා අපි දන්නවනම් ඒ කොටස් බලාගන්න එක අනිවාර්යයෙන් වැදගත් නේ. එහෙනම් ඔයාලට මම අන්තිමේට මේ පාඩම කරපු දවසේ අවකාශීය දත්තයි අවකාශීය නොවන දත්ත වලටයි අදාළව නෝට් එකක් දුන්නා කොලයක ලියා ගන්න කියලා කීවා. ටියුට් එකෙත් ඕකට නෝට් එකක් ලියන්න තියෙනවා. හැබැයි ටියුට් එකේ තියෙන පොඩි ඉඩ ප්‍රමාණයක් හින්දා තමයි මම ඔයාලට ඒ කොලයක ලියන්න කියලා කිව්වේ. එතකොට අද කතා කරන මේ දත්ත වර්ග දෙකත් ඔයාලා මේ නෝට් එකේම අනිත් කොටස විදියට ලියාගෙන යන්න තියෙන්නේ නේද? එහෙනම් මාතෘකාවල් ලියාගන්න දෛශික දත්ත හා සිවුරැස් දත්ත ආකෘති කියලා. දෛශික දත්ත හා සිවුරැස් දත්ත ආකෘති. දෛශික දත්ත හා සිවුරැස් දත්ත ආකෘති. හරිද? එතකොට මේ දෛශික දත්ත හා සිවුරැස් දත්ත ආකෘති ගැන කතා කරනකොට ඒක තේරුම් ගන්න එක SMS ලේසි වැඩක් නෙවෙයි ළමයි. හරිද? පොඩි සරල දෙයක් තමා. සරල අදහසක් ඔළුවට දාගත්ත හැකි තමා. හැබැයි එතන සංකීර්ණ ක්‍රියාදාමයන් ගොඩක් තියෙනවා. උදාහරණයක් විදිහට දැන් සාමාන්‍යයෙන් අපිට කියව හැකි දෛශික දත්ත කියන්නේ අතින් නිර්මාණය කරන සිතියම් කියලා. එහෙනම් දෛශික සිතියම් කියන්නේ අතින් නිර්මාණය කරන සිතියම්. සිවුරැස් දත්ත ආකෘති කියන්නේ පරිගණකයේ ආශ්‍රිතව නිර්මාණය කරන සිතියම් කියලා හැම කියන්න පුළුවන්. හරිද? හැබැයි පරිගණකයෙන් සිතියම් හදනකොටත් දෛශික දත්තත් යොදා ගන්නවා සිවුරැස් දත්තත් යොදා ගන්නවා. හරි? එතකොට ඒකේ ඇත්තම දේ ගැන හරි අවබෝධයක් ගන්න ගියාම ළමයි සෑහෙන ප්‍රශ්නයක් ඇති වෙනවා. විශේෂයෙන්ම ඔයාලයි සිලබස් එකේ මේ මාතෘකා කොටස් වලට දාලා තියෙන නෝට් එක දිහා බැලුවාම ඒ නෝට් එක කියවලා කවදාවත් ළමයි මේවා ගැන තේරුම් ගන්න බෑ. අවබෝධයක් ලබා ගන්න බෑ. එහෙම පොඩි ප්‍රශ්නයක් තියෙනවා ඉතින් කරන්න දෙයක් නැහැ. ගුරු මාර්ග උපදේශය හදලා තියෙන්නේ එහෙමනම්.
අපිට ඒ විදිය ගැන පොඩ්ඩක් සලකලා බලලා වැඩේ කරගෙන යන්න සිද්ධ වෙනවා. කොහොම හරි කමන්නේ. අපි මේ දත්ත වර්ග දෙක ගැන වෙන වෙනම පොඩ්ඩක් සාකච්ඡා කරමු. හරිද? ඒ යටතේ අනුමාතෘකාවක් ලියා ගන්න දෛශික දත්ත ආකෘති කියලා. දෛශික දත්ත ආකෘති. දෛශික දත්ත ආකෘති. මම ඔයාලට සාමාන්‍යයෙන් මේකට නෝට් එකක් දීලා ඊට පස්සේ පැහැදිලි කිරීම කරන්න. හරිද? පැහැදිලි කිරීම කරලා ඊට පස්සේ නෝට් එක දෙනව නෙමෙයි. නෝට් එක දීලා පැහැදිලි කිරීම කරන්නම්. එතකොට ඔයාලට පොඩ්ඩක් යම් අවබෝධයක් ලබා ගන්න පුළුවන් වෙයි වැඩිපුර. හරිද? ඒ යටතේ ලියන්න ළමයි පොඩි නෝට් එකක්. ගුරු මාර්ග උපදේශයේ තියෙන එකම දෙන්නම්කොනේ. හරි. මේකට ලියන්න විස්තරයක්. සියලුම භූගෝලීය ලක්ෂණ ලක්ෂ්‍ය එහෙම නෙවෙයි ලක්ෂ්‍ය රේඛා බහුවස්ත්‍ර ලක්ෂ්‍ය රේඛා බහුවස්ත්‍ර යන මූලික සංකේත වලින් නිරූපණය කිරීමේ ආකෘතිය දෛශික දත්ත නම් වේ. නූතන සිතියම් විද්‍යාත්මක ක්‍රමයක් ලෙස සලකන මෙය අතින් නිර්මාණය කරන ලද සිතියම් ක්‍රමයක් වේ. මෙම සිතියම් ක්‍රමයට වෙන පාට පෑන් කිල්ලියන්ඩ හස්තික සිතියම් යන නමද පුරුදු පෑනෙන් භාවිතා කෙරේ.
මිනින්දෝරු වරුන් විසින් භූමියේ විවිධ ස්ථානවල ලබා ගන්නා ස්ථානීය උස ගුවන් යානයක සවි කරන ලද කැමරාවකින් ලබා ගන්නා ඡායාරූප භාවිතා කරමින් දෛශික සිතියම් නිර්මාණය කරයි. හරි. ඊට පස්සේ ඔකට උදාහරණ කීපයක් ලියා ගන්න දෙකක් විතර. පළවෙනි උදාහරණය මෙට්‍රික් සිතියම්. දෙවෙනි එක ඇට්ලස් සිතියම්. හරි. ඕකේ. ඊට පස්සේ ආයෙ වෙනම ඡේදයක් වගේ ලියන්න ගන්න. මේකට මම පොඩ්ඩක් වැඩි විස්තරයක් දෙනවා. ඔයාලට සාමාන්‍යයෙන් ගුරු මාර්ගෝපදේශයේ එහෙම තියෙන නෝට් එකට වඩා සාමාන්‍යයෙන් ඔයාලා පන්ති යන ඔය ඉස්කෝලේ ගිහිල්ලා ගුරුවරයෙක්ගෙන් ලබා ගන්න නෝට් එකට වඩා පොඩ්ඩක් විතර වැඩි විස්තරයක් මම මේකට දෙනවා. ඒකට හේතුව වෙන්නේ ගොඩක් ළමයිට මේ දාශික දත්ත සිවුරස් දත්ත කියන වර්ග දෙක තේරෙන්නේ නැහැ. හරිද? ඒකට සමහර වෙලාවට බලපන්න ඔයාලා Google Map පාවිච්චි කරන්නේ නැති එක. good morning හරිද? දැන් good morning නේ. කොහොමද කවන්නේ නේ? එහෙම තමයිනේ. අවුල නැහැ. එතකොට ගොඩක් ළමයිට සාමාන්‍යයෙන් මේ ගැන හරි අවබෝධයක් නැහැ. එහෙනම් මං ඔයාලට ආපහු මේ නෝට් එක කියවුවාම තනියම තේරුම් ගන්න පුළුවන් වෙන විදිහ වගේ පොඩ්ඩක් වැඩි විස්තරයක් සහිත නෝට් එකක් දෙනවා. මොකද විභාගයේ නිතර දෙවිලේ ප්‍රශ්න කොටස් එන කොටසක් වෙන හින්දා කෙටි ප්‍රශ්නයක් හරි ප්‍රායෝගික පේපර් එකේ රචනා ප්‍රශ්නයක හරි අහන්න පුළුවන්. හරිද? වෙනම ඡේදයක් වගේ ලියන්න. මෙම ක්‍රමයේ යටතේ දෙවෙනි ඡේදය ලියන්නේ අද දවසේ. රූල් 7ක් 8ක් 10ක් විතර යන්න කලින් ටිකට. මොකද කියේ මෙම ක්‍රමයේ යටතේ ඕනෑම ලක්ෂණයක් පෙන්눔 කරනු ලබන්නේ ලක්ෂ රේඛා බහුවස්ත්‍ර. මේ බහුවස්ත්‍ර කියන එකට වරහන් ඇතුලේ දාගන්න කලාප කියලා. ලක්ෂ රේඛා බහුවස්ත්‍ර නැත්නම් කලාප යන ක්‍රමවේදයන් ඔස්සේය.
යන ක්‍රමවේදයන් ඔස්සේ ඒ අනුව නිර්මාණය කිරීමට බලාපොරොත්තු වන සිතියමට උචිත පරිමාණයන් භාවිතා කර අතින් සිතියම් නිර්මාණය කිරීම මෙහිදී සිදුවනු ලැබේ. හරි. ඊට පස්සේ දැන් තියෙනවා අපිට පොඩි රූප සටහන් දෙයක් විතර ඇඳ ගන්න. හරිද? ඇඳ ගන්න උතෙන්ට මෙන්න මේ රූප සටහන ඉස්සරෝම ටිකක් තියෙනවා. ඊට පස්සේ රේඛාවක් අඳිනවා. ඊට පස්සේ ඔන්න බහුවස්ත්‍රයක් නැත්තම් කලාපයක් නිර්මාණය කරනවා. එහෙනම් මේවා ලක්ෂ මේ රේඛා මේ බහුවස්ත්‍ර නේද? ඔය රූප සටහන ඇඳ ගන්නකො. මම පස්සේ පැහැදිලි කිරීම කරලා දෙන්නම් ඈ. මේ නෝට් එක දුන්නාට පස්සේ පැහැදිලි කිරීම කරලා දෙන්නම්. මොනවද මේ කියන්නේ කින්ද මන්ද කියන එක ගැන. හරිද? අඳින්නකෝ. හරිද? ඇඳගත්තද? ඇඳද? නැද්ද තාම? හරි නේද? ඊට පස්සේ ඔන්න දැන් තවත් රූප සටහනක් අඳිනවා. හරිද? මේක අඳිනකොට නම් ඔයාලා පාට වර්ග පාවිච්චි කරලා අඳින්න. මොකද අපි හොඳටම දන්නවා ළමයි 1.50000 සිතියම් වල ඒ ලක්ෂණ වලට භාවිතා කරන වර්ණ තියෙනවනේ. දැන් ජල වහන සම්බන්ධ ලක්ෂණයන් නම් නිල් පාට. වෘක්ෂලතා සම්බන්ධ ලක්ෂණයක් නම් කොළ පාට. ප්‍රධාන මාර්ග නම් රතු පාට. ගොඩ නැගිලි, ගල් වල ඒ වගේ ලක්ෂණ කළු පාට. නේද? එහෙම භාවිතා කරන වර්ණ ටිකක් තියෙනවනේ. ඒ හින්දා ඉතින් ඔයාලත් පුළුවන් නම් ඒ පාටවල්ම පාවිච්චි කරලා අඳ ගන්න. මම මේ පාටවල් පාවිච්චි කරලා සාමාන්‍යයෙන් අඳින්නම්. හරි? එහෙනම් අපි හිතමු ඔන්න දැන් සිතියමක් කියලා. මේ 1.50000 සිතියමක් කියලා හිතමුකෝ. එතකොට 1.50000 සිතියම් කියන්නේ ළමයි මෙන්න මේ දෛශික දත්ත ආකෘතියට අයිති වෙන සිතියක්. හරිද? ඒ කියන්නේ දෛශික ආකෘතියේදී තියෙන විශේෂත්වය වෙන්නේ මේක මිනිස්සු අඳින්නේ අතින්. හරිද? සාමාන්‍යයෙන් වටපිටාවේ ගිහිල්ලා මේ වටපිටාවේ තියෙන දේවල් දිහා බලලා එහෙම නැත්නම් ඉහළ හසේ යවන ගුවන් යානයකින් ලබා ගන්නා චන්ද්‍රිකා ගුවන් යානයේ චන්ද්‍රිකා ඡායාරූප ලබා ගන්න බෑ නේද? ගුවන් යානයෙන් ලබා ගන්නා ඡායාරූප භාවිතා කරලා මිනිස්සු අතින් අඳින එකක් තමයි දෛශික සිතියම් ආකෘතියේදී සිද්ධ වෙන්නේ. එතකොට ඔයාලා හොඳට මතක තියාගන්න ඕන දෛශික වේවා සිව්රැස් වේවා ඕනෑම තොරතුරක් පෙන්වන්නේ එක්ක ලක්ෂ වලින් නැත්තම් රේඛා වලින් නැත්තම් බහුවස්ත්‍ර වලින්.
එහෙනම් ක්‍රම දෙකේම ඒ කියන දේවල් තුනෙන් තමයි හැම ලක්ෂණයක්ම පෙන්වන්නේ. එහෙනම් වෙනස වෙන්නේ මොකද්ද? ප්‍රධාන වෙනස වෙන්නේ මෙන්න මේකයි ළමයි. මේ දෛශික ක්‍රමයේදී කොටු දැලක කේස් එකක් නැහැ. Tamanට කැමති ඕන විදිහකට අඳින්න පුළුවන්. හැබැයි සිවුරස් ක්‍රමයේදී කොටු සෙට් එක කතන්දරයක් තියෙනවා. අන්න ඒකයි වෙනස තියෙන්නේ. ඉස්සරහට කරගෙන යනකොට සාමාන්‍ය වශයෙන් ඔයාලට පැහැදිලි වෙයි. හරිද? එහෙනම් මං කිව්වා දෛශික ක්‍රමයේදී ඕනෑම ලක්ෂණයක් ලකුණු කරන්නේ එක්කෝ ලක්ෂ පාවිච්චි කරලා නැත්තම් බහුවස්ත්‍ර පාවිච්චි කරලා නැත්තම් රේඛා පාවිච්චි කරලා කියලා කිව්වා. එහෙනම් දැන් ඔන්න මේ 150,000 සිතියම් ප්‍රදේශයක් කියලා හිතමුකෝ. දැන් ඔන්න මේ ප්‍රදේශයේ ප්‍රධාන ගංගාවක් ගලාගෙන බහිනවා. මේ ප්‍රධාන ගංගාවට එකතු වෙන අතු ගංගා කියලා හිතමුකෝ. දැන් මේ ප්‍රධාන ගංගායි අතු ගංගායි කියන හැම එකක්ම පෙන්වන්නේ මොන විදිහට? රේඛාවන් විදිහට නේද? අන්න එහෙනම් අර පෙන්නනවා කියව ක්‍රමවේද තුන වෙන ලක්ෂ්‍ය රේඛා බහුවස්ත්‍ර කියන ක්‍රමවලින් මේ වගේ ගංගා වගේ ඒවා පෙන්වන්නේ රේඛා ක්‍රමයට. ඒ වගේම අපි හිතමුකෝ ඔන්න දැන් මේ ගංගාවත් එක්කම තියෙන ප්‍රධාන මාර්ගය. මේ ප්‍රධාන මාර්ගය රතු පාටි. එහෙනම් මම මේකේ නිකන් නම් ටික ලියන්නම්. මාර්ගය. ඊට පස්සේ මේ ගංගාව. දැන් අඳින්න එපා. බලාගෙන ඉන්න ඊට පස්සේ අඳින්න වෙලාවක් දෙන්න. හරිද? එහෙනම් මේ ගංගා සහ මාර්ගය කියන දෙකම අපි අඳින්නේ මොන ක්‍රමවේදය යටතේද? රේඛා කියන ක්‍රමවේදය යටතේ. අයිබෝ නේද? හරි. ඔන්න එහෙනම් මේ ක්‍රමේ පාවිච්චි කරා. ඊට පස්සේ දැන් කොහේ හරි ප්‍රදේශයක් ගත්තොත් මොකද වෙන්නේ? මේ වගේ රේඛා විදිහට තියෙනවා විතරක් තියෙනවා. නෑ ළමයි. කඳු වැටි තියෙනවා. ඊට පස්සේ සානු තියෙනවා, තැනිතලා තියෙනවා, රැලි භූමි ප්‍රදේශ තියෙනවා, පොත් කඳු තියෙනවා, කඳු තියෙනවා, කුඹුරු යායම් තියෙනවා, ඉඩම් තියෙනවා. ඔය හැම එකක්ම තියෙනවනේ. ඉතින් ඒ වගේ ඒවා මේ රේඛා වලින් පෙන්වන්න පුළුවන්ද? දැන් කඳු වැටිය රේඛා වලින් පෙන්වන්න පුළුවන්ද? බෑනේ. සමෝච්ච රේඛා අපි අඳිනකොට සමෝච්ච රේඛා ගොඩක් අඳිනවා. කුඹුරු යාය මෙහෙම රේඛාවකින් පෙන්වුවේ හැකිද? බෑ. කුඹුරු යාය වටේ ප්‍රදේශයේ පැතිරිලා තියෙන්නේ නේ. ඔයාලා ඉන්න ගෙදර ඉඩම කියලා හිතමුකෝ. ඉඩම රේඛාවකින් පෙන්වන්න පුළුවන්. ඉඩම තිතකින් පෙන්වන්න පුළුවන්. බෑ. ඇයි ඒ? මොකද ඒවා වටේ ව්‍යාප්ත වෙලා තියෙන ප්‍රදේශනේ. එහෙනම් අන්න ඒ වගේ අපි හිතමුකෝ වනාන්තර ප්‍රදේශයක් කියලා. දැන් ඔන්න මේ හරිය තියෙන මේ වනාන්තර ප්‍රදේශය ඔන්න ලකුණු කරලා පෙන්නන්න. ඉතින් මේ ලකුණු කරලා පෙන්නන වනාන්තර ප්‍රදේශයට වෙන්න සීමාවක් තියෙනවා. ඉතින් දැන් මෙතන මොකක් හරි නිර්මාණය වෙන හැඩය වෙන්නේ බහුවස්ත්‍ර හැඩයක් ළම. දැන් මේ බහුවස්ත්‍ර කිව්වම ඔයාලා හරියටම රවුම්, ඍජු කෝණාශ්‍ර, ත්‍රිකෝණ, සමචතුරස්‍ර, සිලින්ඩරාකාර ඒවා තියෙයි කියලා හිතන්න එපා. මේ බහුවස්ත්‍ර කියන එකෙන් අදහස් කරන්නේ රේඛාවක්වත් ලක්ෂයක්වත් නැතුව සාමාන්‍යයෙන් මොකක් හරි ප්‍රදේශයක් පාට වෙනවා නම් ඒවා අපි සලකනවා බහුවස්ත්‍ර කියලා. එතකොට ඒක හරියටම හැඩයක් නෑ. එහෙනම් දැන් මෙතන තියෙන මේ වනාන්තරය පෙන්නලා තියෙන්නේ අන්න බහුවස්ත්‍ර ක්‍රමයට. ඊට පස්සේ අපි හිතමුකෝ මේ ගංගාවත් එක්කම මේ හරියෙන් තියනවා කියලා කුඹුරු යාය. මෙතනක් තියනවා කුඹුරක්, මෙතනක් තියනවා, මෙතනක් තියනවා. එහෙනම් මේ තියෙන කුඹුරු පෙන්නලා තියෙන්නේ කොහොමද? බහුවස්ත්‍ර ක්‍රමයටම නේද? බලන්න මොකක් හරි ප්‍රදේශ ටික පාට වෙලා තියෙනවා. එහෙනම් මෙන්න මේ වගේ මොකක් හරි ප්‍රදේශයක් ලකුණු වෙලා පෙන්නනවා නම් අන්න ඒවට අපි කියනවා බහුවස්ත්‍ර භාවිතා කිරීමේ ක්‍රමය කියලා. නැත්තම් කලාපන නේද? එහෙනම් මේක ළමයි වනාන්තරය මේ තියෙන්නේ වී වගා ප්‍රදේශ. අපි දාමුකෝ කුඹුරු කියලා. අන්න එහෙනම් එහෙමත් පෙන්නනවා. ඊට පස්සේ දැන් අපි හිතමු මේ ප්‍රධාන මාර්ගයට තවත් ප්‍රධාන මාර්ග දෙකක් මෙන්න මේ පැති වලින් ඇවිල්ලා එකතු වෙනවා කියලා හිතමුකෝ.
කොහොම දැන් එහෙනම් මෙතන මන්සන්දියක් නිර්මාණය වෙනවනේ ඔය මන්සන්දිය ගාව කඩවල් තියෙනවා ගෙවල් තියෙනවනේ දැන් කඩයක් හරි ගෙයක් හරි කියන එකක් මේ වගේ දිග රේඛාවකින් පෙන්වන්න පුළුවන් බෑනේ ළමයි ගෙයක් කියන්නේ පොඩි භූමි ප්‍රදේශයක හැදෙන එකක් කිලෝමීටර් ගාණක් දිගට ගේ හදන්නේ නැහැ ඒ වගේම මේ කුඹුරු යායක් ගත්තොත් මේ වනාන්තරය ගත්තොත් කිලෝමීටර් ගාණක අක්කර ගාණක පැතිරිලා තියෙනවා හැබැයි ගෙදර අක්කර ගාණක හදනවද ඉඩම අක්කර ගාණක් තියෙන්න පුළුවන් ගෙදර අක්කර ගාණක හදන්නේ එහෙනම් ඒ වගේ ඒවා හැම වෙලේම පෙන්වන්න වෙන්නේ තික් මගින්නේ මේ එක ගෙදරක් මේ තව ගෙදරක් මේන් තව ගෙවල් ටිකක් ඔන්න රේඛීය ජනාවාස ටිකක් තියෙනවා අහන් දැක්කද එහෙනම් ගෙවල් ටික පෙන්නුවේ තිත් වලින් ඔයාලට බෝඩ් එකේ පේන්නේ නැතුව ඇතිනේ පොඩිවට තිත් තිබ්බොත් මෙන්න මෙහෙම තිත් තියලා ඔන්න ගෙවල් ටික ලකුණු කරලා පෙන්නන්න නිවාස නැත්තම් මෙන්න මේ කුඹුරු යායවල් වලට ආසන්න වෙන්න ඔන්න පොකුරු ජනාවාසයක් තියෙනවා නේද එහෙම නැත්තම් මේ හරිය පන්සලක් තියෙනවා කියලා හිතමුකෝ ඔන්න පන්සල පෙන්නනවා ඊට පස්සේ මේ හරිය පාසලක් තියෙනවනම් ඒ පාසල මෙන්න රෝහලක් තියෙනවා මෙන්න පාසලක් තියෙනවා දැන් ඉතින් ඔයාලා චුට්ටක් කල්පනා කරන්න මේ ගෙවල් පාසල රෝහල පන්සල කියන මේ හැම එකක්ම පෙන්නලා තියෙන ලක්ෂයක් විදිහට නේද රේඛාවක් විදිහට පෙන්නලා නැහැ බහුවස්ත්‍ර විදිහට පෙන්නලා නැහැ එක ස්ථානයක තියෙන ලක්ෂයක් විදිහටම පෙන්නලා තියෙනවා අන්න ලක්ෂ කියන ක්‍රමවේදය භාවිතා කරන අවස්ථාව නේද එහෙනම් මේ තියෙන්නේ නිවාස මේ තියෙන්නේ බෞද්ධ සිද්ධාස්ථානය මේක රෝහල පාසල වැරදුනා දෙපැත්තම අරුණොත් හොඳට මේ රෝහල මේ පාසල එහෙනම් ළමයි දැන් අපිට බැලුවොත් පේනවා මේ කියන හැම ලක්ෂණයක්ම පෙන්눔 කරලා තියෙන්නේ මොන ක්‍රමවේදය යටතේද ලක්ෂ කියන ක්‍රමවේදය යටතේ අන්න එහෙනම් දැන් ඔයාලට තේරෙනවද මේ දෛශික ආකෘතිය යටතේ නිර්මාණය කරන ඕනෑම සිතියමක ලක්ෂණ පෙන්වන්නේ එක්ක ලක්ෂ ක්‍රමයට නැත්නම් රේඛා ක්‍රමයට නැත්නම් බහුවස්ත්‍ර ක්‍රමයට. ඉතින් මෙන්න මේ ලක්ෂ රේඛා බහුවස්ත්‍ර කියන ක්‍රම තුනම පාවිච්චි කරලා මිනිස්සු අතින් සිතියම් අඳිනවා නම් ඒවට අපි කියනවා දෛශික සිතියම් කියලා. මේ රූප සටහන ඇඳගන්න. සර් වැව නිරූපණය කරන්නේ බහුවස්ත්‍ර වලින්ද? ඔව් බහුවස්ත්‍ර වලින්. හරි. ඔය සිතියම ඇඳගන්න ඔයාලට සාමාන්‍යයෙන් පේන විදිහට පාටවල් එහෙම තියෙන ඒවා ඒ විදිහට පාවිච්චි කරන්න පුළුවන් නම් හොඳයි ඈ. ඔව් ඒකට නෝට් එකක් එවනවා ටියුට් එක මම print කරගෙන ආවා. ඒ කියන්නේ මම ඔයාලට කලින් නෝට් එක එවන්න ලියපු එකක් තියෙනවා ළමයි. හරිද? මේ GIS GPS පාඩම කරන්න පටන් ගත්තාම ඔයාලට එවන්නම් කියලා මම නෝට් එක ලියන්න පටන් ගත්තා එකක. හැබැයි මේ නෝට් එකේ අකුරු එහෙම ලියවුන විදිය ගැන මට එච්චර සැටිස් එකක් නැහැ. හරිද? මේව ෆොටෝ ගැහුවම පේන්නේ නැහැ ළමයි. ලා නිල් පාටි වගේ ලියවිලා තියෙනවා. ඒ හින්දායි මම මේ නෝට් එක එව්වේ නැත්තේ. අලුතෙන් ටියුට් එකක් ගෙනාවා. ඒ ටියුට් එකේ සිස්ටම් පුරවලා මම නෝට් එක එවන්නම් ඈ. ඒ හින්දා ඒක ප්‍රශ්නයක් කරගන්න එපා. හැබැයි මේ නෝට් එක කොළවල ලියන්න ඕනේ. අයියේ මම කියවා විභාගයෙන් නිතර දෙවේලේ අහන කොටසක් මෙයා. ඒ හින්දා ඔය දෛශික ක්‍රමයයි සිවුරස් ක්‍රමයයි දැනගන්න ඕනේ කියලා. ඒ හින්දා තමයි ඔය අතින් ලියන නෝට් එක පොඩ්ඩක් වැඩිපුර දෙන්නේ ඈ. විනාඩි 5ක් දෙන්නම් ඇඳගන්නකෝ.
ඇඳගත්තද? තාම අඳිනවද? හරිලු. එහෙනම් ඇඳගෙන ඉවර ඇති කියලා හිතනවා හැමෝම. ඕකේ. එහෙනම් ඔය රූප සටහනට පල්ලෙන් ආපහු පොඩි නෝට් එකක් ලියන්න. මෙම දෛශික ආකෘතිය යටතේ සිතියම් නිර්මාණය කිරීමේදී කිසියම් වූ ලක්ෂණයක යථාරූපී හැඩය 100% එලෙසින්ම ආරක්ෂාකාරී වීම සිදුවනු ලැබේ. ඕනමයි කැම්පස් එකේට ගිහිල්ලා ඉගෙන ගත්තේ වටිනාකම නේද? ඒ කියන්නේ මම ඔයාලට කලින් කියලා තියෙනවානේ මේ GIS GPS කියන පාඩම අපිට කැම්පස් එකේ කරා කියලා. අපිට සිතියමුත් හදන්න තිබ්බා කියලා කීවනේ. ඒ හින්දා තමයි ඇත්තටම මම ඔය දැන් අන්තිමේට කීව කාරණේ දන්නේ. ඒ කිව්වේ මේ දෛශික ආකෘතිය යටතේ මේවට අපි කියනවා වෙක්ටර් රාස්ටර් ඩේටා කියලා. හරිද? ඉංග්‍රීසියෙන් මේ දෛශික ක්‍රමයට ඕනෑම ලක්ෂණයක් පෙන්වනකොට ළමයි ඒ ලක්ෂණේ හැඩේ 100% ආරක්ෂාකාරී වෙනවා. සමහර වෙලාවට ඔයාලට මේ පාඩම කරනකොට වෙන ගුරුවරු ඕවා ගැන කියන්නේවත් නැතුව ඇති. ඇයි ඒ කියන්නේ නැත්තේ ළමයි? දැනගෙන ඉන්න බෑ කියන්නේ. දැන් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මම මේ ලොක්කේ වැඩක් කියලා කියනව නෙවෙයි ළමයි. හරිද? වෙලාවට ඉතින් අපිට කැම්පස් ගිහිල්ලා ඉගෙනනවා. දැන් ඇත්තටම ගත්තොත් ඒක ළමයි ගුරුවරුන්ගේ වැරද්දක් නෙවෙයි. අපි හිතමුකෝ ගොඩක් වෙලාවට ඉස්කෝලවල උගන්වන ගුරුවරු කියලා. ඉතින් දැන් චුට්ටක් රිටයර් වෙන්න එහෙම ළඟ ගුරුවරයෙක් නම් ඔයාලට උගන්වන්නේ. ඉතින් එයාලා මේවා ගැන දන්නේ නැහැ ළමයි. හරි. එතකොට ඒවා ගැන උගන්වන්න ගියාම එයාලාට සෑහෙන අමාරුවක වැටෙන්න සිද්ධ වෙනවා. ඒක එයාලයි වැරද්දක් නෙවෙයි. ඒක කාලයත් එක්ක එන දෙයක්. දැන් අපිට අවුරුදු 60ක් 70ක් වෙනකොට සිලබස් එක තව අලුත් වෙනවනේ. එතකොට අලුතෙන් එන පරම්පරාවල ගුරුවරු තමයි ඒ අලුත් වෙන ඒවා දැනගන්නේ. අපි ඒවා දැනගන්නේ නැහැ. එතකොට අපි පැන ගිය මිනිස්සු වගේ වෙනවා. ඉතින් එහෙම වගේ කේස් එකක් එතන තියෙන්නේ. හැබැයි ඉතින් මෙන්න මේ දත්ත ආකෘති ගැන එහෙම ගොඩක් ගුරුවරුන්ට හරියට කියලා දෙන්න තේරෙන්නේ නැත්තේ ඔය මම දැන් අන්තිමේට කියව වගේ විස්තරයක් කියන්න තේරෙන්නේ නැත්තේ ගොඩක් වෙලාවට මේ පාඩම් කොටස ඉගෙනගෙන නැති හින්දා. එයාලා. ඒ හින්දා ගුරු මාර්ග උපදේශය හරි තියෙන නෝට් එක නැත්තම් කොහෙන් හරි හොයාගන්න නෝට් එකක් දෙනවා. එච්චරයි. ළමයිට පැහැදිලි කිරීම කරලා දෙන්නේ නැහැ. ළමයි ඊට පස්සේ අනාතයි. නේ කොහොම හරි කමන්නේ. හරිද? එතකොට මෙන්න මේ ක්‍රමයට එහෙනම් ලක්ෂණ නිරූපණය කරනකොට ඕනම ලක්ෂණයක හැඩේ 100% ආරක්ෂාකාරී වෙනවා. එහෙනම් දැන් ඔයාලා තේරුම් ගන්න ඕන දෛශික ක්‍රමේදී හැඩේ 100% ආරක්ෂා වෙනවා. එහෙනම් සිවුරැස් ක්‍රමේදී හැඩේ 100% ආරක්ෂා වෙන්නේ නැහැ. ඒකම ඉස්සරහට යනකොට ඔයාලට තව පැහැදිලි කරලා දෙන්නම්. මේ තියෙන්නේ ළමයි සිතියම. මේ දෛශික සිතියම. අතින් ඇඳපු සිතියමක් නෙමෙයි තියෙන්නේ. ඉතින් මේකේ බලන්න මේ ලංකාවේ සිතියමක් තියෙන්නේ. ලංකාවේ භූවිෂමතාවය ගැන තමයි පෙන්නලා තියෙන්නේ. දැන් මේ සිතියමේ ගත්තොත් ඔයාලට පේන ඇති මෙන්න මේ හරිය දුඹුරු පාටින් මධ්‍යම කඳුකරේ පෙන්නලා තියෙනවා. අන්න එහෙනම් මධ්‍යම කඳුකරේ පෙන්නලා තියෙන බහුවස්ත්‍ර ක්‍රමයට. ඊට පස්සේ මේ හරිය ගත්තොත් මේ
වැව් තියෙන්නේ. මේ වැව් කියලා පාට කරලානේ තියෙන්නේ. එහෙනම් මේ වැව් ටික පෙන්නලා තියෙන්නේ බහුවස්ත්‍ර ක්‍රමයටනේ. හැබැයි මේක දැන් නගර නම් කරලා තියෙනවනේ. මේ තියෙන හැම නගරයක්ම නම් කරන තැනක තිතක් තියලා තියෙනවා. එහෙනම් ඒ මොන ක්‍රමයේද? අන්න ලක්ෂ ක්‍රමය. එහෙනම් මේ මධ්‍යම කඳුකරේ වැව් වගේ ඒවා බහුවස්ත්‍ර වලින් නිරූපණය කරලා තියෙන්නේ. මේ නගර වගේ ඒවා ලක්ෂ ක්‍රමයට නිරූපණය කරලා තියෙනවා. ඒ වගේම ආයෙ ගත්තොත් ඔයාලට මේකේ පේනවා ඇති ගංගාවල් තියෙනවනේ. මේ එක එක ගංගාවල් තියෙනවා. ඉතින් මේ ගංගාවල් තියෙන්නේ මොන ක්‍රමයකටද? රේඛා ක්‍රමයට නේද? එහෙනම් දැන් මේ සිස්ටමේ ඇඳලා තියෙන ඕනම ලක්ෂණයක් ලකුණු කරලා තියෙන්නේ ලක්ෂයි රේඛයි බහුවස්ත්‍රයි කියන ක්‍රම තුන පාවිච්චි කරලානේ. ඊට වඩා ක්‍රමයක් මේකේ පාවිච්චි කරලා තියෙනවා නෑ ළම. එහෙනම් අතින් අඳින ඕනෑම සිතියමක මෙට්‍රික් සිතියම් වේවා මේ වගේ ඇට්ලස් සිතියම් වේවා අඳින ඕනෑම සිතියමක තොරතුරු පෙන්වන්නේ ලක්ෂ බහුවස්ත්‍ර රේඛා කියන ක්‍රමවලට. විනාඩියක් දෙන්න. හරි ඔකේ. ළමයි මට විනාඩි 10ක් ඕන පොඩ්ඩක්. හරිද? මම මීටින් එක කට් කරන්නේ නැහැ. කොහොම තියන්නම්. ඔයාලට වීඩියෝ එකක් බලන්න. මොකද වයිපර් එකේ ලේ එකක් චෙක් කරන්න යන්න දෙන්න තියෙනවා. මෙතන පල්ලෙහාය පැත්තේ යන්න දෙන්න තියෙනවා. විනාඩි 10ක් යයි ගිහිල්ලා එන්න ඕන. එහෙනම් මං ගිහින් එන්නම් විනාඩි 10ක් දෙන්න ඔයාලා මට. මං එතකන් ඔයාලට වීඩියෝ එකක් බලන්න ප්ලේ කරන්නම්. වීඩියෝ එක බල ඉන්න. ඔයාලා දන්නේ නැති ගොඩාක් දේවල් කියලා දෙන්න යන්නේ. හරිද? මං ආවට පස්සේ පැහැදිලි කිරීම කරලා දෙන්නම්. ඒ ගැන. හරිද? හරි මේ ප්ලේ කරන වීඩියෝ එක බලාගෙන ඉන්න. GIS GPS වලටත් මේකේ යම් අදාළත්වයක් තියෙනවා. මම ඉස්සරහට පැහැදිලි කරලා දෙන්නම්. දැන්ට දල වශයෙන් බලාගෙන ඉන්න. මම එහෙමුණොත් එනකම්. හාද? සමහර විට ඔයාලට මේකේ පැහැදිලි කරන දේවල් තේරෙන්නේ නැති වෙයි ළමයි ඈ. ඒ වුණාට මම ඇවිල්ලා පැහැදිලි කරලා දෙන්නම්. එතකම් බලන් ඉන්න. The traffic is awful, stocks go on trading, and Star Trek is still showing. When we return home, if we return home, will it be the same? Will we be the same? We have to leave all this behind to dip our toes into the vast dark ocean. On to the moon. Dozens of astronauts have come this way before us. 12 walked on the moon itself. Just 250,000 miles from home,
3 days by spacecraft. Barren. Desolate. It's like a deserted battlefield, but oddly familiar. So close, we've barely left home. Neil Armstrong's first footprints. Looks like they were made yesterday. There's no air to change them. They could survive for millions of years. Maybe longer than us. Our time is limited. We need to take our own giant leap. 1 million miles, 5 million, 20 million miles. We're far beyond where any human has ever ventured. Out of the darkness, a friendly face. The goddess of love, Venus. The morning star, the evening star. She can welcome the new day in the east, say goodnight in the west. A sister to our planet, she's about the same size and gravity as Earth. We should be safe here. But the Venus Express space probe is setting off alarms. It's telling us these dazzling clouds, they're made of deadly sulfuric acid. The atmosphere is choking with carbon dioxide. Never expected this. Venus is one angry goddess. The air is noxious, the pressure unbearable. And it's hot, approaching 900 degrees. Stick around and we'd be corroded, suffocated, crushed, and baked. Nothing can survive here. Not even this Soviet robotic probe. Its heavy armor's been trashed by the extreme atmosphere. So lovely from Earth. Up close, this goddess is hideous. She's the sister from hell, pockmarked by thousands of volcanoes. All that carbon dioxide is trapping the sun's heat. Venus is burning up. It's global warming gone wild. Before it took hold, maybe Venus was beautiful, calm, more like her sister planet Earth. So this could be Earth's future. Where are the twinkling stars? The beautiful spheres gliding through space? Maybe we shouldn't be out here. Maybe we should turn back. But there's something about the sun, something hypnotic, like the Medusa, too terrible to look at, too powerful to resist. Luring us onwards, on, like a moth to a flame. Wait, there's something else, obscured by the sun. It must be Mercury. Get too close to the sun, this is what happens. Temperatures swing wildly here. At night, it's minus 275 degrees. Come midday, it's 800 plus. Burnt, then frozen. The Messenger space probe is telling us something strange.
For its size, Mercury has a powerful gravitational pull. It's a huge ball of iron, covered with a thin veneer of rock, the core of what was once a much larger planet. So where's the rest of it? Maybe a stray planet slammed into Mercury, blasting away its outer layers in a deadly game of cosmic pinball. Whole worlds, on the loose, careening wildly across the cosmos, destroying anything in their path. And we're in the middle of it. Vulnerable, exposed, small. Everything is telling us to turn back. But who could defy this? The sun, in all its mesmerizing splendor. Our light, our lives. Everything we do is controlled by the sun, depends on it. It's the Greek god Helios driving his chariot across the sky. The Egyptian god Ra, reborn every day. The summer solstice sun rising at Stonehenge. For millions of years, this was as close as it got to staring into the face of God. It's so far away. If it burned out, we wouldn't know about it for 8 minutes. It's so big, you could fit 1 million Earths inside it. But who needs numbers? We've got the real thing. We see it every day, a familiar face in our sky. Now, up close, it's unrecognizable. A turbulent sea of incandescent gas. The thermometer pushes 10,000 degrees. Can't imagine how hot the core is. Could be tens of millions of degrees. Hot enough to transform millions of tons of matter into energy every second. More than all the energy ever made by mankind. Dwarfing the power of all the nuclear weapons on Earth. Back home, we use this energy for light and heat. But up close, there's nothing comforting about the sun. Its electrical and magnetic forces erupt in giant molten gas loops. Some are larger than a dozen Earths, more powerful than 10 million volcanoes. When they burst through, they expose cooler layers below, making sunspots. A fraction cooler than their surroundings, sunspots look black, but they're hotter than anything on Earth. And massive, up to 20 times the size of Earth. But one day, all this will stop. The sun's fuel will be spent. And when it dies, the Earth will follow. This God creates life, destroys it, and demands we keep our distance. This comet strayed too close. The
The sun's heat is boiling it away, creating a tail that stretches for millions of miles. It's freezing in here. There's no doubt where this comet's from, the icy wastes of deep space. But all this steam, geysers and dust, it's the sun again, melting the comet's frozen heart. Strange, a kind of vast, dirty snowball covered in grimy tar. Tiny grains of what looks like organic material preserved on ice since who knows when. Maybe even the beginning of the solar system. Say a comet like this crashed into the young Earth billions of years ago. Maybe it delivered organic material and water, the raw ingredients of life. It may even have sown the seeds of life on Earth that evolved into you and me. But say it crashed into the Earth now. Think of the dinosaurs, wiped out by a comet or asteroid strike. It's only a question of time. Eventually, one day, we'll go the way of the dinosaurs. If life on Earth was wiped out, we'd be stuck out here, homeless, adrift in a hostile universe. We need to find another home. Among the millions, billions of planets, there must be one that's not too hot, not too cold, with air, sunlight, water, where, like Goldilocks, we could comfortably live. The Red Planet. Unmistakably, Mars. For centuries, we've looked to Mars for company, for signs of life. Could there be extraterrestrial life here? Are we ready to rewrite the history books, to tear up the science books, to turn our world upside down? What happens next could change everything. Mars is the planet that most captures our imagination. Think of B-movies, sci-fi comics. What follows? Martians. It's all just fiction, right? But what if there really is something here? Hard to imagine, though, up close. This is a dead planet. The activity that makes the Earth livable shut down millions of years ago here. Red and dead. Mars is a giant fossil. Wait. Something is alive. A dust devil. A big one. Bigger than the biggest twisters back home. There's wind here. And where there's wind, there's air. Could that air sustain extraterrestrial life? It's too thin for us to breathe. And there's no ozone layer. Nothing to protect us against the sun's ultraviolet rays. There is water, but frigid temperatures keep it in a constant deep freeze. It's hard to believe anything could live here. Back on Earth, there are creatures that survive in extreme cold, heat, even in the deepest ocean trenches. It's as though life is a virus. It adapts, spreads. Maybe that's what we're doing right now, carrying the virus of life across the universe.
even in the most extreme conditions, life usually finds a way. But on a dead planet, with no way to replenish its soil, no heat to melt its frozen water, all this dust, it's hard to see where we're going. Olympus Mons, named after the home of the Greek gods, a vast ancient volcano, 3 times higher than Everest. There's no sign of activity. Since its discovery in the 1970s, it's been declared extinct. Hang on. These look like lava flows, but any sign of lava should be long gone, obliterated by meteorite craters, unless this monster isn't dead, just sleeping. There could be magma flowing beneath the crust right now, building up, waiting to be unleashed. Volcanic activity could be melting frozen water in the soil, pumping gases into the atmosphere, recycling minerals and nutrients, creating all the conditions needed for life. This makes the Grand Canyon look like a crack in the sidewalk. Endless desolation, so vast it would stretch all the way across North America. But here, signs of activity, erosion, and what looks like dried up riverbeds. Maybe volcanic activity melted ice in the soil, sending water gushing through this canyon. Underground volcanoes could still be melting ice, creating water. And where there's water, there could be life. The hunt for life is spearheaded by this humble fellow, the NASA rover Opportunity. It's finding evidence that these barren plains were once ancient lakes or oceans that could have harbored life. හරි බලාගෙන ඉන්න ඇති නේද? තේරුණාද ළමයි කියපු ඒවා එක? කීව කතන්දර එහෙම? සමහරට මෙලෝඩියක් තේරෙන්නේ නැති ඇති වලට නේ? ඒකට හේතු වෙන්නේ ළමයි ඇත්තටම ලංකාව කියන්නේ එහෙන නු ඉන්න රටක් නේ ළමයි. මමත් ඇතුළුයි. හරිද? ඒ කියන්නේ ළමයි අපි විශ්වය ගැනවත් අපි ලෝකය ගැනවත් මොනවත් දන්නේ නැහැ. උයි ජීවත් වෙන අබ්බගුබ්බයෝ සෙට් එකක් අපි. හරිද? එහෙම කේස් එකක් තියෙනවා. දැන් උදාහරණයක් කියනවා නම් දැන් අපේ රටේ තියෙන ලොකුම ප්‍රශ්න මොනවද? සාමාන්‍ය විදිහට මේ දවස්වල බැලුවොත් පොහොර ගැටලුව. පොහොර නැහැ. ගෑස් සිලින්ඩර් පුපුරනවා. ඔය වගේ ප්‍රශ්නනේ අපිට තියෙන්නේ. හැබැයි ළමයි මේ වෙනකොට ලෝකේ තියෙන ලොකුම ප්‍රශ්නේ මොකද්ද? ඇමරිකාවයි රුසියාවයි ගහගන්නේ. හරිද? ඔන්න දැන් අපහු සීතල යුද්ධයක් ඇති වෙගෙන යන්නේ ළමයි. ඇමරිකාවයි රුසියාවයි අතර නේටෝ සංවිධානය අතර ඉස්සර රුසියාවට අයිති රටක් තමයි යුක්‍රේනය කියන්නේ. ඊට පස්සේ යුක්‍රේනය ඔය සෝවියට් සමූහාණ්ඩුව ඉවර වුණාට පස්සේ වෙනම රාජ්‍යයක් බවට පත් වුණා. හැබැයි දැන් ආපහු රුසියාව අල්ලන්න යන්නේ යුක්‍රේනය. ඒකට විරෝධතාවය පළ කරනවා නේටෝ සංවිධානයයි ඇමරිකාවයි. ඉතින් ඒකට දැන් රුසියාව ආපහු සැරටම කේස් එක දාන ගමන් ඉන්නේ. ඇමරිකාවේ ඔය ගුවන් යානයි අරවා මේවා අවියායුධ යුරෝපා කලාපයට ඇතුළු වුණොත් රුසියාව න්‍යෂ්ටික අවියායුධ ප්‍රහාර දියත් කරනවා කියලා කියනවා. හරිද? ඒවා එසේ මෙසේ ලේසි කතන්දර නෙවෙයි ළමයි. ලෝක යුද්ධයක ආරම්භයක් වෙන්න පුළුවන්. ලෝකේ ලොකුම රට වෙලත් තනිය වන්දලු. එහෙම තමයි ලෝකේ ලොකුම රටවල් වලටනේ බලය තියෙන්නේ. නේ? උතුම් කැමති තමන්ගේ බලය තියාගන්න ළමයි. හරිද? අපි දන්නේ නැති වුණාට සාමාන්‍යයෙන් මේ 2021 අවුරුද්දේ න්‍යෂ්ටික අත්හදා බැලීම් 50කට වඩා කරලා තියෙනවා ළමයි. ඇමරිකාවයි රුසියාවයි. එතකොට ඔයාලට අයියෝ සර් න්‍යෂ්ටික ඔය 50ක් කරා 50යිනේ සර් කියලා හිතයි.
හරිද? හැබැයි ඒක න්‍යෂ්ටික පිපිරීමක් කියන එකෙන් සිද්ධ වෙන විශාලත්වය හිතාගන්න බෑලම. හරි. අන්න එතනයි ප්‍රශ්නේ. එතකොට හිතලා බලන්න මේ ලෝකෙම කොහේ හරි තැන්වල තමයි ওই මිසයිල් 50ක් හදා බලලා තියෙන්නේ. මේ මිසයිල් 50ක් හදා බලපු තැන්වල සාමාන්‍ය න්‍යෂ්ටික ප්‍රහාරයක් එල්ල කරාට පස්සේ ඒ තැන්වල තියෙන පාෂාණ කොටස් දිය වෙලා සමහර වෙලාවට වීදුරු බවට පත් වෙනවා. මේ මිදුලේ තියෙන ගල් කැට වීදුරු තරම් වෙනවා. කොච්චර රස්නයක් තියෙනවද කියලා හිතලා බලන්න. ඒ න්‍යෂ්ටික ප්‍රහාරයක් එල්ල කරපු තැනක ශාක ප්‍රජාව, සත්ත්ව ප්‍රජාව නන්නතරයි ගන්න බෑ. තව අවුරුදු 10 ගාණක් යනකම් විකිරණශීලී දේවල් හින්දා ඒ ප්‍රදේශවල මිනිස්සුන්ට එහෙම ජීවත් වෙන්න බෑ. ඔය රුසියාවට අයිති වෙන බලාගාරයක් තිබ්බා චර්නෝබිල් කියලා 1900 ගණන් වල පුපුරලා ගියේ. අවුරුදු 100ක් විතර ගත වෙලා මේ වෙනකොට. හැබැයි තාම කිසිම මිනිස්සෙකුට යන්න බෑ ළමයි. අර මේ හුස්ම ගන්න මාස්ක් එකක් දාන්න නැති. අපි දාන මාස්ක් නෙවෙයි අපිද ඔයාලා දැකලා තියෙන්නේ. ගෑස් ගහනවට එහෙම මාස්ක් දාන්න. ඒව නැතුව යන්න බෑ ළමයි මේ වෙනකොට චර්නෝබිල් පැත්තට. ඉතින් යන තත්ත්වයක් ලෝකේ තියෙන්නේ හරිද? ඊයේ සර් ඉන්දුනීසියාවේ භූමිකම්පාවක් වෙලානේ රික්ටර්ගේ 7.4ක් එහෙමද? ඕකේ හොඳයි. ඔය විස්තර ගැන අප්ඩේට් වෙලා ඉන්න පොදු පේපර් එකට එයි, කෙටි පේපර් එකට එයි. ඉතින් ඒ වගේ තොරතුරු ගැන ඉතින් අප්ඩේට් වෙලා ඉන්න. හරිද? හරි කොහොම හරි කමන්නේ මම ඔයාලට වීඩියෝ එකක් පෙන්නුවා. මේ වීඩියෝ එකේ තිබ්බ දේවල් ඔයාලට තේරුණාද නැද්ද දන්නේ නැහැ. මොකද මේ වීඩියෝ එක මම කලින් බලලා නැහැ. හරි? දැන් මේ YouTube එකේ ආව එකක් මම කෙලිම ගෙඩි පිටින් ඩෝන් ගාලා ප්ලේ කරේ. පැය එකමාරක වීඩියෝ එකක් ඒක. හරිද? සාමාන්‍ය විශ්වය ගැන කියලා දෙන දේවල්. විශ්වය ගැන කියනකොට ඉතින් එන ලොකු කතන්දර තියෙනවා. අපේ සෞරග්‍රහ මණ්ඩලයෙන් එළියට මේ වෙනකොට ලෝකෙ මිනිස්සු අභ්‍යවකාශ ෂටල් එහෙම යවලා තියෙන්නේ. ඔය වොයිජර් කියන යානාවක් එහෙම ඔයාලා අහලා තියෙනවා. අපේ සෞරග්‍රහ මණ්ඩලයෙන් පිට තියෙන්නේ දැන්. එහෙම ලෝකෙක තාම අපි ජීවත් වෙන්නේ ලංකාව මේ වගේ තත්ත්වයක තිබිලා. ඉස්සරහට විස්තර කියලා දෙන්නම්. වීඩියෝ පෙන්නලා සෞරග්‍රහ මණ්ඩලයක් කියන්නේ මොකද්ද? මන්දාකිනියක් කියන්නේ මොකද්ද? විශ්වය කියන්නේ මොකද්ද? කළු කුහරයක් කියන්නේ මොකද්ද? ඔය ගැන පොඩි අවබෝධ හරි දෙන්න එපා. අන්තිය කරගෙන යන ගමන් ඒ ගැන පොඩ්ඩක් දැනුවත් කිරීම කරන්න. හරි ඔයාලට නෝට් එකේ අන්තිමේට කීවේ කරේ මොකද්ද කියලා පොඩ්ඩක් කියන්න බලන්න මට මතක නැහැ. කවුරු හරි කෙනෙක් මැසේජ් එකක් දාන්න ඕන නෝට් එකේ අන්තිමේට කීව වාක්‍ය විතර මොකද්ද කියලා. කොයියඩි එකෙක්ව නෝට් එක ලියුවේ නැද්ද ඒ කියන්නේ? හරි 100% එලෙසින්ම ආරක්ෂාකාරී වීම සිදුවේ. එතකොට ඒ යටතේ මම ඔයාලට සිතියන් ටිකක් පෙන්න හිටියේනේ. එතකොට කලින් පෙන්වුව සිතිය මේකනේ. ඊට පස්සේ පෙන්වුවේ නෑ පෙන්වන්න තියෙන්නේ මේ සිතියන්. හරිද? දැන් මේකේ ඔයාලට පේනවා ඇති මේ ලංකාව දිස්ත්‍රික්ක වලට එහෙම බෙදලා තියෙනවානේ. ඉතින් මේ දිස්ත්‍රික්ක වලට බෙදනවා කියන්නේ මොකද්ද? බහුවස්ත්‍රද නැද්ද? බහුවස්ත්‍ර විදිහට ඇවිත් තියෙන්නේ නේ. ඒ වගේ මේ දිස්ත්‍රික්කයේ ප්‍රධාන නගරවල නම් ලකුණු කරලා තියෙනවා. අන්න ඒවා ලක්ෂ කියන ක්‍රමයට. එහෙනම් මේකේ රේඛා නැහැ. හැබැයි අන්න බහුවස්ත්‍රයි ලක්ෂයි පාවිච්චි කරලා තමයි සිතියම ලකුණු කරලා තියෙන්නේ නේ. ඉතින් ඒවා දෛශික දත්ත. මිනිස්සු අතින් අඳින සිතියන්නේ. ඊට පස්සේ මේ සිතියම ගත්තොත් මේ ලංකාවේ භූමි පරිභෝගය හා කෘෂිකාර්මික පරිභෝගය. දැන් මේකෙත් ලක්ෂයි රේඛායි බහුවස්ත්‍රයි තුනම තියෙනවානේ. මේ කුඹුරු යායම් ප්‍රදේශ තියෙනවා කියන්නේ බහුවස්ත්‍ර ක්‍රමයට. ඊට පස්සේ මේ නගර ලකුණු කරලා තියෙනනේ ලක්ෂ ක්‍රමයට. මේ ගංගා ලකුණු කරලා තියෙන්නේ රේඛා ක්‍රමයට. නේද? ආයෙ තව සිතියමක් ගත්තොත් අපි ලෝක සිතියමක් ගමුකෝ. අප්‍රිකා මහද්වීපය නම් තියෙනවා. ඒක භාගෙට පෙන්නේ. මෙන් ඕස්ට්‍රේලියාව. නේද? ඕස්ට්‍රේලියාවේ සිතියමක්. දැන් මේ ඕස්ට්‍රේලියාවේ සිතියම ගත්තත් මොකද වෙන්නේ? මේ ලකුණු කරලා තියෙන හැම නමක්ම කියන්නේ ලක්ෂ. ඒ ස්ථාන පෙන්නන ඒවා. ඒ වගේම මේ කහ පාටින් පෙන්නන කාන්තාරය කියන්නේ බහුවස්ත්‍ර ක්‍රමය. මේ පෙන්නලා තියෙන කඳු වැටි කොටස් ටික බහුවස්ත්‍ර ක්‍රමය. ඊට පස්සේ මේ පෙන්නලා තියෙන ගංගා ටික රේඛා ක්‍රමය. මේ තියෙන වැව් ටික, ජලාශ ටික, විල් ටික බහුවස්ත්‍ර ක්‍රමය. අන්න පේනව නේද ළමයි? එහෙනම් අපි නිර්මාණය කරන ඕනෑම සිතියම රේඛා ලක්ෂ සහ බහුවස්ත්‍ර කියන ක්‍රම තුන පාවිච්චි කරලා තමයි ලකුණු කරන්නේ.
එතකොට ඒ ක්‍රම තුන පාවිච්චි කරලා මිනිස්සු අතින් සිතියම් අඳිනවා නම් අන්නේ අතින් අඳින සිතියම් වලට තමයි අපි කියන්නේ දෛශික ආකෘතියේ සිතියම් කියලා. ඉතින් අතින් අඳිනකොට ඕනෑම සිතියමක ලක්ෂණ 100%ක් ඒ විදිහටම හැඩේ තියෙන්න අඳින්න පුළුවන්. හරි. දැන් අපි ගමුකෝ වෙන්න මේ සිතියමේ තියෙන මේ විල අයර් විල කියන එක කියමුකෝ. මේ අයර් විල කියන එකට ගානට හැඩයක් තියෙන්න අතින් ඇඳලා තියෙනවනේ ළම. අන්න එහෙනම් හැඩේ ආරක්ෂා වෙලා තියෙනවනේ. ඊට පස්සේ මෙතන තියෙන කඳු කොටස් ටිකේ මේ ගානට හැඩේ ආරක්ෂා වෙන්න ඇඳලා තියෙනවද නැද්ද? හැඩේ ආරක්ෂා වෙන්න ඇඳලා තියෙනවනේ. අන්න එහෙනම් දෛශික ආකෘතියේ තියෙන විශේෂත්වයක් වෙන්නේ ඒවයි හැඩය 100% ආරක්ෂාකාරී වෙන විදිහට අඳින්න පුළුවන්. ඔව් අන්තිමට කිව්වේ කැම්පස් එකේ මේවා කියලා දුන්නා කියන එකනේ. ඔව් ඒ කතාව ඇත්ත. කතන්දරේ ඉතින් තේරෙන්න ඇති කියලා හිතනවා. ඊට පස්සේ ඊළඟ මාතෘකාව ලියන්න සිව්රැස් ආකෘතිය. සිව්රැස් ආකෘතිය. සිව්රැස් ආකෘතිය. ඒ කරලා ඒකට නෝට් එක ලියන්න ළමයි. මෙම ක්‍රමයේදී සිතියම තීරු හා පේලි වලින් යුතු රටාවකට පරිවර්තනය කොට සෑම කොටසක්ම නිරීක්ෂණ ඒකක වරහන් ඇතුලේ දාගන්න පික්සල්. එහෙනම් නිරීක්ෂණ ඒකකයට අපි කියනවා ෆික්සල් එකක් කියලා. ඉස්සරහට පැහැදිලි කරලා දෙන්නම්. නිරීක්ෂණ ඒකක වරහන් ඇතුලේ ෆික්සල් වශයෙන් සලකා එම නිරීක්ෂණ ඒකකවලට සංඛ්‍යාත්මක වටිනාකමක් ලබා දී සිතියම නිර්මාණය කිරීම සිදු කරනු ලබයි. ඊට පස්සේ වෙනම ඡේදයක් වගේ ලියන්න අංකිත ක්‍රමයට පරිගණකයේ දෘඩ පද්ධතිය තුල සිතියම ගබඩා කරන අතර
සිතියම ගබඩා කරන අතර ත්‍රිමාණ තාක්ෂණයෙන් යුතු සිතියම් නිර්මාණය කිරීමට මෙහිදී අවස්ථාව උදාවේ. මෙම ක්‍රමය යටතේද ඕනෑම ලක්ෂණයක් ලකුණු කිරීම සඳහා ලක්ෂ්‍ය රේඛා බහුවස්ත්‍ර යන ක්‍රමවේද භාවිතා කරයි. හරි. එතකොට කලින් ඔයාලට කියලා දුන්න දෛශික ආකෘතිය. ඒ දෛශික ආකෘතිය මම අර සිතියමකුත් දැන්දා ඔයාලට වනාන්තරයක් තියෙන කුඹුරු ආයවල් ටික තියෙන පාරවල් ටික තියෙන ගංගාව එහෙම තියෙන සිතියම. නේද? දැන් ඒ සිතියම අඳිනකොට අපි කොහෙවත් කොටු ගැහුවේ නැහනේ. හැබැයි මේ ක්‍රමයේ තියෙන විශේෂත්වය වෙන්නේ මේ ක්‍රමයට සිතියමක් නිර්මාණය කරනකොට නිර්මාණය කරන්නේ කොටු දැලක් තුල ළමයි. හරියට ප්‍රස්ථාර කොලයක් අපි ගත්තොත් ප්‍රස්ථාර කොලේ කොටු ගොඩාක් තියෙනවනේ. මෙන්න මේ හදිසියට ප්‍රස්ථාර කොළ හොයාගන්න බෑ. ඔයාලා ප්‍රස්ථාර කොළ දැකලා තියෙනව නේද? අන්නේ ප්‍රස්ථාර කොලේ තියෙනා වගේ එන කොටු ගොඩක් ඇතුලේ තමයි මේ සිතියම අඳින්නේ. හරිද? ඒකට හේතු වෙන්නේ ළමයි දැන් අපි හැම වෙලේම මේ නවසිතියම් විද්‍යාත්මක ක්‍රම පාවිච්චි කරන්න භාවිතා කරන උපකරණය වෙනවා පරිගණකය කියන එක. එතකොට පරිගණක තාක්ෂණය භාවිතා වෙන ලැප්ටොප් එක, පරිගණකය, ෆෝන් එක වගේ කියන දේවල් පාවිච්චි කරලා තමයි අපි මේ නවසිතියම් බලන්නේ. එතකොට මේ ස්ක්‍රීන් එකක් සහිත එක ස්ක්‍රීන් එකේ තොරතුරු පෙන්වන විදිහක් තියෙනවා. ඒ කියන්නේ දැන් ඔයාලට ඔය පේන ස්ක්‍රීන් එක ළමයි කොටු කෝටි ලක්ෂ ගානකින් හැදිලා තියෙන්නේ. ඔයාලට ස්ක්‍රීන් එකේ එකයි වගේ පේන්නේ නැති. හැබැයි ඔයාලට ඔය පේන රූපේ හදලා දෙන්නේ ඔයාලට කොටු කෝටි ගානක් එකතු වෙලා. අන්නේ එක කොටුවකට අපි කියනවා ළමයි ෆික්සල් එකක් කියලා. එහෙනම් දැන් අපි හිතමු මෙන්න මේ අපිට පේන ස්ක්‍රීන් එක කියලා හිතමුකෝ. ඔයාලට ඔය පේන ස්ක්‍රීන් එක කියලා හිතමුකෝ. දැන් ඔන්න ඔය ස්ක්‍රීන් එකේ සිතියමක් අඳින්න යනවා. එහෙනම් මොකද වෙන්නේ? මෙන්න මේ සිවුරස් ආකෘතිය යටතේ හැම වෙලෙම සිතියම අඳින ප්‍රදේශය අපි තීරුහා පේලි වලින් යුතු කොටු දැලක් විදිහට ඒ තිරය බෙදා ගන්නවා. එහෙනම් මෙන්න පේලි තියෙනවා, මෙන්න තීරු තියෙනවා. මේ වගේ තියෙන කොටු දැලක් පාවිච්චි කිරීම සිද්ධ කරනවා මෙන්න මේ ආකෘතිය. හරිද? දැන් අපි දන්නවා ඕනෑම ලක්ෂණයක් ලකුණු කරන්නේ කොහොමද? එක්කෝ ලක්ෂ වලින්, එක්කෝ රේඛා වලින්, නැත්නම් බහුවස්ත්‍ර වලින්. හරිද? සිතියමක් ලොකු කරලා බලද්දී කොටු පේනවා. අන්නේ කොටු කියන්නේ ඔන්න ඔය තියෙන ඒවා. එතකොට මේ එක කොටුවකට අපි කියනවා ෆික්සල් එකක් කියලා. හරිද? මේ කොටු වලට අංක ලබා දෙනවා ළමයි. ඒකයි අපි කියන්නේ මේ සිවුරැස් ආකෘති සිතියම් වලටම
අංකිත සිතියම් කියලා. මොකද මේ එක කොටුවක් නෑර තියෙන කොටුවලට අංක ලබා දීලා සිතියම ලකුණු කරන එක තමයි ඒකෙදී කරන්නේ. දැන් අර දෛශික ආකෘතියේදී අංක දීලාද ලක්ෂණ ලකුණු කරේ. අංක දීලා නෙවෙයිනේ ළමයි ලක්ෂණ ලකුණු කරේ. ඔහේ ලක්ෂණේ ගැලපෙන තැන අතින් ඇඳලා ලකුණු කරලා පෙන්නනවා. හැබැයි මේකෙදී අංක දෙන්න ඕනේ කොටුවලට. ඒ දෙන අංක පාවිච්චි කරලා තමයි අපි සිතියම අඳින්නේ. ඒ කිව්වේ. දැන් අපි හිතමු මෙහෙම. මේ අඳින්න යන සිතියමේ ලක්ෂණ 3ක් තියෙනවා කියලා හිතමුකෝ. පළවෙනි ලක්ෂණය බවට පත් වෙන්නේ ගංගාව කියලා හිතමුකෝ. එහෙනම් ගංගාව ඇඳෙන හැම තැනකම ගංගාවට අදාළව සිතියම ඇඳෙන කොටුවේ එකේ ඉලක්කම තියෙන්න ඕන. ඊට පස්සේ තව ලක්ෂණයක් තියෙනවා අංක 2. ඒක අපි හිතමු වනාන්තරය කියලා. එහෙනම් වනාන්තරයේ පෙන්වන හැම කොටුවකම දෙකේ ඉලක්කම අපි පාවිච්චි කරනවා. ඊට පස්සේ තව ලක්ෂණයක් තියෙනවා අපි හිතමු ප්‍රධාන මාර්ගය. නෑ. රේඛා එකක් ගත්තනේ. ඊට පස්සේ තව ලක්ෂණයක් තියෙනවා මෙන්න මේ ලක්ෂණය අපි හිතමු ගොඩ නැගිලි කියලා. නිවාස කියලා ගමු. එහෙනම් ඔන්න නිවාසත් පෙන්වන්න ඕන. දැන් ළමයි ගංගාවක් පෙන්වන්නේ කොහොමද සාමාන්‍යයෙන්? රේඛාවලින්. නේද? වනාන්තරයක් පෙන්වන්නේ බහුවස්ත්‍ර කියන ක්‍රමය පාවිච්චි කරලා. නිවාස පෙන්වන්නේ ලක්ෂ්‍ය කියන ක්‍රමය පාවිච්චි කරලා. දැන් ඔන්න අපි හිතමු ගංගාව තියෙනවා. ඒ ගංගාව මෙන්න මෙහෙම තියෙන්නේ කියලා හිතමු. දැන් මේ ගංගාව තියෙන තැන් වලට අදාළ කොටු වලට අපි හැම එකටම එකේ ඉලක්කම දාගන්න. දැක්ක නේද? ඇයි අන්න ගංගාව පෙන්වන්න අපි පාවිච්චි කරන්නේ එකේ ඉලක්කම. එහෙනම් මේ කොටු දැලේ ගංගාව පෙන්වන එකට අපි එකේ ඉලක්කම පාවිච්චි කරා. දැන් මොකද කරන්නේ? ඔන්න ගංගාවේ වතුර පෙන්වන්න අපි මේවා හැම කොටුවක්ම මොකද කරන්නේ? නිල් පාටින් පාට කරගෙන යනවා. මේ හැම කොටුවක්ම නිල් පාටින් පාට වෙන්නේ. දැන් එතකොට මේ නිල් පාටින් පාට උනේ මොනවද? හැම එකක්මද? නෑනේ. එකේ ඉලක්කම තිබ්බ කොටු ටික විතරයි නේද නිල් පාටින් පාට උනේ. ඔන්න ගංගාව. දැන් එතකොට හිතන්නකෝ ඉස්සරලා දෛශික ක්‍රමයට අපි ලකුණු කරනකොට ගංගාවේ හැඩේ ගානට තිබ්බනේ. හැබැයි දැන් මේ සිවුරස් ආකෘතියේදී අපි සිතියම් ලකුණු කරන්නේ කොටු පාවිච්චි කරලා. ඒ හින්දා ගංගාවේ හැඩේ සම්පූර්ණ වෙනස් වෙනවද නැද්ද? මේක දිහා බැලුවම යකෝ මේක ගංගාවක්ද කියලා හිතෙයි. හැබැයි මොකද්ද මෙතන තියෙන ප්‍රශ්නේ? මෙතන තියෙන ප්‍රශ්නේ වෙන්නේ මොකක් හරි ලක්ෂණයකට අදාළ කොටුවක් වර්ණ ගන්නනකොට ඒ සම්පූර්ණ කොටුවම පාට වෙන්න ඕනේ. එහෙම නැතුව ඒ කොටුවේ කාලක් භාගයක් එහෙම පෙන්වන්න බෑ. මොකද මේවා ළමයි ඉතා සියුම් කොටුව. ඔය කොටු කොච්චර පොඩිද කියලා අපිට හිතා ගන්නව බෑ. ඒ තරමට පොඩි. ඉතින් ඒ කොටු ලක්ෂ ගාණක් කෝටි ගාණක් එකතු වුණාම අපිට සිතියමේ තියෙන ලක්ෂණය හරි හැඩේ පේනවා තමයි එහෙන් බලනකොට. හැබැයි සිතියම ගොඩාක් ලොකු කරලා බැලුවොත් අපිට ඒ සිතියමේ ගංගාව තියෙන හැඩය හරියට පේනවා. ඒ වගේම දැන් බහුවස්ත්‍ර ක්‍රමයට වනාන්තර ලකුණු කරනවානේ. වනාන්තර කියන එකට දෙකේ ඉලක්කම පාවිච්චි කරේ. එහෙනම් දැන් අපි හිතමු මේ සිතියම් ප්‍රදේශයේ මේ සිතියම අඳින්න බලාපොරොත්තු වෙන එකේ මෙන්න මේ හරිය දෙකේ ඉලක්කම් ටික තියෙන්නේ කියලා. අන්න එහෙනම් ඉස්සරලා එකේ ඉලක්කම් තිබ්බ ටික අපි ගංගාව විදිහට හඳා. එහෙනම් දැන් අපි බලනවා දෙකේ ඉලක්කම් තියෙන කොටු තියෙන තැන්වල වනාන්තර තියෙන්නේ කියලා අපි අඳුන ගන්න. එහෙනම් දැන් ඔන්න සිතියම් බලනවා මෙතනත් දෙකේ කොටු සෙට් එකක් තියෙනවා. මෙතනත් දෙකේ කොටු සෙට් එකක් තියෙනවා. එහෙනම් දෙකේ ඉලක්කමින් පෙන්වන්නේ වනාන්තර නම් අන්න මේ හැම එකක්ම අපි වනාන්තර කියලා සලකනවා. නේද? ඒ හින්දා මොකද වෙන්නේ? මේ වනාන්තර වලට අදාළ කොටු සේරම අපි වර්ණ ගැන්වීම සිදු කරනු ලබන. අන්න වනාන්තර ටික පෙන්වනවා. නේද?
එහෙනම් ගංගාව කියන්නේ මෙන්න ගංගාව පෙන්නලා තියෙනවා මොන ක්‍රමයටද? රේඛා ක්‍රමයට. මෙන්න වනාන්තර ටික පෙන්නනවා මොන ක්‍රමයටද? බහුවස්ත්‍ර ක්‍රමයට. නේද? ඒ වගේම නිවාස තියනවලු. ඒ නිවාස පෙන්වන්නේ ලක්ෂ විදිහට. ඒ වගේම ඒකට 3 ඉලක්කම ඇවිල්ලා තියෙන්න ඕන. එහෙනම් අපි හිතමුකෝ මේක 3 ඉලක්කම. 3 ඉලක්කම. 3 ඉලක්කමක් කියලා. එහෙනම් අංක 3 කියලා වැටිලා තියෙන මේ සිතියම් ප්‍රදේශයේ හැම කොටුවකම තියෙන්නේ නිවාසයක් කියන එක තමයි එතන අදහස. අන්න එහෙනම් නිවාසෙ පෙන්වන්න මේ සම්පූර්ණ කොටුවම කළු පාටින් අපි පාට කරනවා. අන්න එහෙනම් අපි භාවිතා කරා මොන ක්‍රමයේද? ලක්ෂ්‍ය කියන ක්‍රමය. නේද? එහෙනම් මේ ලක්ෂ්‍ය භාවිතා කරලා අපි පෙන්වන්න බලාපොරොත්තු වෙන්නේ නිවාස. අන්න දැක්කද එහෙනම් දැන් තියෙන සමානකම. දෛශිකාකෘතියේදී ලක්ෂයි රේඛයි බහුවස්ත්‍රයි පාවිච්චි කරන්නේ. සිවුරැස් ආකෘතියේදී ලක්ෂයි රේඛයි බහුවස්ත්‍රම තමයි පාවිච්චි කරන්නේ. වෙනස වෙන්නේ මොකද්ද? අර දෛශික සිතියන් අඳින්නේ අති. ඒ හින්දා ඒකේ මේ වගේ කොටු දැලක් නැහැ. ඒ හින්දා ඕනෑම ලක්ෂණයක හැඩය 100% ආරක්ෂා වෙන්න අඳින්න පුළුවන්. හැබැයි සිවුරැස් සිතියම් අඳින්නේ පරිගණකය පාවිච්චි කරලා. පරිගණකයේ හැම වෙලේම තිරේ දකින්න ලැබෙන්නේ කොටු දැලක්. මේ වගේ කොටු දැලක්. ඒ හින්දා පරිගණකයේ පෙන්නන සිතියම් හැම එකකම ලක්ෂණ අපිට පෙන්වන්නේ මෙන්න මේ වගේ කොටු වර්ණ ගන්න. ඒකයි වෙනස. දෛශිකාකෘතියේ සිවුරැස් ආකෘතිය. දෛශික එකේ කොටු දැලක් නැහැ. සිවුරැස් එකේ කොටු දැලක් තියෙනවා. දෛශික එකේ 100% හැඩය ආරක්ෂා වෙනවා. සිවුරැස් එකේ හැඩය 100% ආරක්ෂා වෙන්නේ නැහැ. ඕකයි සිතියන් දෙකේ තියෙන වෙනස. ඒ ඇරෙන්න දෛශික වේවා සිවුරැස් වේවා සිතියම ලකුණු කරනකොට අනිවාර්යෙන් ලක්ෂ රේඛා බහුවස්ත්‍ර කියන ක්‍රම පාවිච්චි කරලා තමයි සිතියම ලකුණු කරන්නේ. හරිද? හරි. මේ රූප සටහන ශනික පටස් උතෙන්ට අඳ ගන්නකො. ඊට පස්සේ මම මේ දෙකේ වෙනස්කම පැහැදිලි කරලා දීලා ඊට පස්සේ ඔයාලට Google Map එක පාවිච්චි කරලා පැහැදිලි කිරීම කරලා දෙන්න. ඔය රූප සටහනත් අඳ ගන්නකො. විනාඩි දෙකක් තුනක් දෙන්න ශනික පටස් අඳ ගන්න. සිකුරාදාත් මේ පාඩමද කියලා දෙන්නේ. ඔව් මේ පාඩමම තමයි. හරිද?
හරිලු. අනිත් අයත් ඇඳලා ඉවර ඇති කියලා හිතනවා එනං ඈ. ඉවර නැත්තම් මැසේජ් එකක් දාන්න. ඔව්. බ්‍රහස්පතින්දා ඒ කියන්නේ හෙට කරන්නේ. ඊයේ දවසේ කරාම වගේම පැය 3 පේපර් එක ලියන්න දෙන එක තමයි කරන්නේ. හරිද? හරි. ඊට පස්සේ ආය අනුමාත්‍රකාවක් ලියාගන්න අනුමාත්‍රකාවක් ලියාගන්න ඕනේ. ඔයාලා වගුවක් ගහගන්න. වගුවේ තියෙන තීරු දෙකයි. හරිද? මේක පොඩ්ඩක් පළලට ගහගන්න වගුව. මේ පැත්තේ දෛශික ආකෘතිය, මේ පැත්තේ සිවුරැස් ආකෘතිය. දෛශික ආකෘතිය, සිවුරැස් ආකෘතිය. ඊයේකමයි පේපර් එක. වෙන පේපර් එකක් දෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් මම එක සතියට අදාළව එකම වැඩ ටිකනේ කරන්නේ. ඊයේ පේපර් එකම තමයි දෙන්නේ. 2019 මොඩල් පේපර් එක. දෛශික ආකෘතිය, සිවුරැස් ආකෘතිය. හරිද? ඊට පස්සේ පොයින්ට් ටිකක් ලියාගෙන යන්න. දෙන්නව ගලප පොයින්ට් කීපයක් ලියාගෙන යන්න තියෙන්නේ දැන්. හරිද? දෛශික එකේ පළවෙනි පොයින්ට් එක. සිතියම් අතින් නිර්මාණය කිරීම සිදුවේ. සිතියම් අතින් නිර්මාණය කිරීම සිදුවේ. සිතියම් අතින් නිර්මාණය කිරීම සිදුවේ. ඊට පස්සේ සිවුරැස් ආකෘතිය පළවෙනි පොයින්ට් එක පරිගණකයේ ආශ්‍රයෙන් සිතියම් නිර්මාණය කෙරේ. පරිගණකය ආශ්‍රයෙන් සිතියම් නිර්මාණය කෙරේ. හරියට නේද? ඊට පස්සේ දෙවෙනි පොයින්ට් එක ඒක දෙකටම අදාළයි. ලක්ෂ්‍ය රේඛා බහුවස්ත්‍ර. ලක්ෂ්‍ය රේඛා බහුවස්ත්‍ර. ලක්ෂ්‍ය රේඛා බහුවස්ත්‍ර යන ක්‍රම භාවිතා කොට සිතියම නිර්මාණය කෙරේ. සිතියම නිර්මාණය කෙරේ. ඒකම එහා පැත්තට ලියාගන්න එහෙම සිවුරැස් ආකෘතියට. ලක්ෂ රේඛා බහුවස්ත්‍ර යන ක්‍රම භාවිතා කොට සිතියම නිර්මාණය කෙරේ. හරිද? හරියට නේ. ඊට පස්සේ තුන්වෙනි පොයින්ට් එක. ඒකට මොකක් කියලාද කියන්නේ ළමයි? ළමයි ඔය පාට A4 කොලේක වගේ හිස් A4 කොලේ වගේ එකට මොකක්ද කියන්නේ? පැහැදිලිමද? ලියන්න. දෙවෙනි එකේ කිව්වේ ලක්ෂ රේඛා බහුවස්ත්‍ර යන ක්‍රම භාවිතා කොට සිතියම නිර්මාණය කෙරේ කියන එක දෙකටම. තුන්වෙනි එක ලියන්න පැහැදිලි මතු පිටක් මත සිතියම නිර්මාණය කරයි. දෛශික ආකෘතිය යටතේ පැහැදිලි මතු පිටක් මත සිතියම නිර්මාණය කරයි. පැහැදිලි මතු පිටක් මත සිතියම නිර්මාණය කරයි.
සිවුරැස් ආකෘතියට ලියන්න කොටු දැලක් තුල සිතියම නිර්මාණය කරයි. කොටු දැලක් තුල සිතියම නිර්මාණය කරයි. කොටු දැලක් තුල සිතියම නිර්මාණය කරයි. හරිද? ඊළඟ එක හතරවෙනි එක. එකම සිතියම් තලය මත සියලු ලක්ෂණ නිරූපණය කරයි. සියලු ලක්ෂණ නිරූපණය කරයි. එකම සිතියම් තලය මත සියලු ලක්ෂණ නිරූපණය කරයි. සිතියම් තල කියන්නේ මොනවද කියලා පස්සේ කියලා දෙන්න තියෙනවා. පාඩම ඉස්සරහට යනකොට. ඒ හින්දා දැන් මම ඒ ගැන කියන්නේ නැහැ. එකම සිතියම් තලය මත සියලු ලක්ෂණ නිරූපණය කරයි. සිවුරැස් ආකෘතියට ලියන්න ඒ ලක්ෂණ සඳහා වෙන වෙනම සිතියම් තල භාවිතා කෙරේ. ඒ ලක්ෂණ සඳහා වෙන වෙනම සිතියම් තල භාවිතා කෙරේ. ඇයි දැන් මම මෙහෙම වගුවක් දෙන්නේ? මෙහෙම වගුවක් දෙන්නේ ළමයි ඔයාලට දෛශික ආකෘතියේ සිවුරැස් ආකෘතියේ සමානකම් අසමානකම් මෙහෙම ලියන්න කිව්වා. සමානකමුත් මේක ඇතුලේ තියෙනවා, අසමානකමුත් මේක ඇතුලේ තියෙනවා. අන්න ඔයාලට ඒකට හොඳ වගුවක තියෙන සුපිරි කෙටි නෝට් එකක් පොයින්ට් විදිහට දෙන එකක් තමයි මේ වෙන්නේ. එතකොට ඔයාලට විභාගයට යන්න කලින් මේ වගුව බලාගෙන ගියා නම් දෛශික ආකෘතියේ සිවුරැස් ආකෘතියේ වෙනස්කම හොඳට තේරෙනවා. ඒක ගිහිල්ලා විභාගයට ලියන්න තමයි තියෙන්නේ. කරුණු ටික ගලපලා. හරිද? ඒකයි මේ වගේ වගුවක් දෙන්නේ ළමයි ඈ. හරිද? ඔයාලට මේ වගේ වගුවෙන් වෙන කොහෙවත් හම්බෙන්නේ නැහැ. මගේ වීඩියෝ එකක් බලලා ආයේ කෙනෙක් ඉගෙනුම් මිසක් නැත්තම් හම්බෙන්නේ නැහැ පුතේ. කොහොමරි කවන්නේ. ඒවා දාලා නැහැ නේ. හරි. ඊට පස්සේ එක ලක්ෂණවල හැඩය 100% ආරක්ෂා වේ. ලක්ෂණවල හැඩය 100% ආරක්ෂා වේ. ලක්ෂණවල හැඩය 100% ආරක්ෂා වේ. එහා පැත්තේ කියලියන්න ලක්ෂණවල හැඩය යම්තාක් වැරදිය ඒක මං කියලා දුන්නානේ කොහොමද දෛශික එකේ හරියන්නේ සිවුරැස් එකේ වරදින්නේ කියලා කියවනේ දෛශික එකේ නම් ඒ හැඩේ හැමෝම තියෙන්න අඳින්න පුළුවන් හැබැයි සිවුරැස් එකේ මොකද වෙන්නේ කොටුනේ පාට කරන්න වෙන්නේ ඒ හින්දා දැක්කනේ අර ගංගාවේ හැම හැඩේ වැරදුනා නේද ඊළඟ එක නිශ්චිත සීමාවක් ඇත. නිශ්චිත සීමාවක් ඇත.
සිවුරැස් ආකෘතියට ලියන්න දත්ත ගබඩා කිරීමේ නිශ්චිත සීමාවක් නොමැත. නිශ්චිත සීමාවක් නොමැත. ඒ කියේ මොකද්ද ළමයි? දැන් අපි මේ කොලේනේ සිටියම අඳින්නේ. දෛශික ආකෘතිය යටතේ. එතකොට මේ කොලේ අඳින්න පුළුවන් තරමක් තියෙනවා. මේ කොලේ මීට වඩා අඳ හැකිද? කොලේ ලොකු වෙන්නේ නැහැනේ ළමයි. කොලේ මෙච්චරමනේ A4 size එක කිව්වොත් මේ size එකම. එතකොට මේ කොලේ ලොකු වෙන්නේ නැහැ A4 size එක කිව්වම. එහෙනම් මේකේ පෙන්වන්න පුළුවන් තොරතුරු වල සීමාවක් තියෙනවා. හැබැයි සිවුරැස් ආකෘතිය සිටියන් අපි අඳින්නේ පරිගණකය පාවිච්චි කරලානේ. පරිගණකයෙන් අඳින සිටියේමේ තොරතුරු කොච්චර ගබඩා කරන්න පුළුවන්ද? ඒකට සීමාවක් තියනවද? සීමාවක් නැහැ ළමයි. ඕන තරම් තොරතුරු ගබඩා කරන්න පුළුවන් පරිගණකයෙන් අඳින සිටියේ. ඒකයි කීවේ දෛශික ආකෘතියේ දත්ත ගබඩා කරන්න පුළුවන් සීමාවක් තියෙනවා හැම වෙලේම. හැබැයි සිවුරැස් ආකෘතියේ දත්ත ගබඩා කරන එකේ සීමාවක් නැහැ. ඔයාලට ඕන තරම් අඳින්න පුළුවන්. හරිද? ඊට පස්සේ ඊළඟ එක අන්තිම එක විදියට දෙන්නනේ. නැත්තම් තව ඕන තරම් ලක්ෂණ කීව හැකි. එච්චර ඕනේ නැහැනේ. ඔයාලට විභාගෙට 3ක් 4ක් තිබ්බනම් ඇතිද නැද්ද? 3ක් 4ක් තිබ්බනම් ඇති නේද? මෙහෙම ලියන්න. යාවත් කාලීන කිරීම අපහසුය. යාවත් කාලීන කිරීම අපහසුය. යාවත් කාලීන කරනවා කියන්නේ තේරෙන සිංහලෙන් කියවොත් අප්ඩේට් කරනවා කියන එක. අපි උන්ට යාවත් කාලීන කරනවා කියවම තේරෙන්නේ නැහැ නේ මොකද්ද මේ කියන්නේ කියලා. යාවත් කාලීන කරනවා කියන්නේ අප්ඩේට් කරනවා කියන එක. එහෙනම් කොලේක තියෙන සිතියන් අප්ඩේට් කරන්න බෑ ළමයි. ඇයි දැන් මේ සිටියමේ මොකක් හරි අලුතෙන් තනක් ඕස්ට්‍රේලියාවේ අපි හොයාගත්ත කියලා හිතමුකෝ. යකෝ මකණයක් අරගෙන කෙල ගාලා මකලා ලකුණු කරන්න යෑ මේකේ. බෑන් අලුතෙන්ම සිටියම අඳින්න ඕනද නැද්ද? අලුතෙන්ම සිටියම අඳින්න ඕන. ඉතින් ඔයාලා හිතන්නකෝ මේ වගේ සිටියම් පොත් කීයක් ලෝකේ පුරා බෙදා හැරලා තියෙනවා. ඉතින් අලුතෙන් ලක්ෂණයක් හොයාගත්තාම මොකද වෙන්නේ? ඒ ලෝකේ තියෙන හැම සිතියම් පොතකම තියෙන ඒ ලක්ෂණේ ඇතුළත් කරන්න වෙනවා. හැමෝටම කියන්න දාන්නේ ඔයාලා සිතියම් පොත තියෙනවා. ඕකේ මේ අපි ඕස්ට්‍රේලියාවේ අලුතෙන් එකක් හොයාගත්තා. ඔයාලා මකණයක් අරගෙන පොඩ්ඩක් කෙල ගාලා සිතියම් මකලා එතන ඇඳගන්න කියලා කියන්නද? බෑනේ ළමයි. ප්‍රායෝගිකව වෙන්නේ නැහැනේ. අන්න එහෙනම් මොකද වෙන්නේ? දෛශික සිතියම් යාවත් කාලීන කරන්න බෑ ළමයි. අලුත් කරන්න බෑ. මොකද කොලේක print කරොත් print කරාමයි. එච්චරම. හැබැයි සිවුරැස් ආකෘති සිතියම් මොකද වෙන්නේ? සෑම විටම යාවත් කාලීන වෙනවා. සෑම විටම යාවත් කාලීන වීම. සෑම විටම යාවත් කාලීන වීම. නිර්වචන ලියද්දී පොතකම තියෙන නිර්වචනයේ ගෙඩි පිටින් ඩෝන් ගාලා ලියන්න ඕන කියලා කොහේවත් කියලා නැහැ. එහෙම ලියනවා නම් ළමයි ඔයාලා විභාගෙට ගිහිල්ලා කොපිරයිටින් කරා වගේ වැඩක් නේ. නේ? ඉතින් විභාගෙදී නිර්වචනයක් ලියන්න දුන්නාම බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? ඔයාලගේ ගුරු මාර්ගෝපදේශයේ ඔයාලා ගාව තියෙන මොකක් හරි පොතක තියෙන නිර්වචනයේ ගෙඩි පිටින් ඩෝන් ගාලා ලියන එක නෙවෙයි ළමයි. ඒ අදහසෙන්ද ලියලා තියෙන එකයි නිර්වචනය කරනවා කියන්නේ. හරිද? නිර්වචනය කියන එකට ළමයි සීමාවක් නැහැ. දැන් ආදරය කියන එක. එක එක්කෙනාට එක එක විදියට නිර්වචනය කරන්න පුළුවන්. ඔයාලා අර අහලා තියෙනවද දන්නේ නැහැ සින්දුවක් අහලා ඇති අනිවාර්යෙන්. හරිද? චන්දන් ලියනාරච්චියේ සින්දුවක් තියෙනවා ප්‍රේමයේ ලෝව හැමතැනම ඇති. හැමදෙනාටම හමු වෙලා ඇති. එනමුදු ප්‍රේමයේ කිමයි කියා හඳුනාගත් කිසි කෙනෙකු නැති. ඇත්තද? දැන් ඔයාලෙන් කවුරු හරි කෙනෙක් ඇහුවොත් ආදරය කියන්නේ මොකද්ද කියලා
ඔයාලා එක නිර්වචනයක් කියන්නේ. මම එක නිර්වචනයක් කියන්නේ. නිර්වචනයක් කියන්න පුළුවන් ආදරය කියන්නේ. හැබැයි ඇත්තම ආදරය කියන්නේ මොකද්ද කියලා තාම ලෝකේ කවුරු හොයාගෙන තියෙනවා. මේක තමයි ආදරය කියන්නේ. නෑ නේද? යාළු වෙලා ඉන්න එකකට එක සම්බන්ධ තියාගෙන යන විදිය වෙනස් නේ. ඔයාලයි කෙල්ල හෝ කොල්ලා හෝ එක යාළු වෙලා ඉන්න විදිහට නෙමෙයි. ඔයාලගේ යාළුවා යාළු වෙලා වැඩ කරන්නේ. දැන් ඔයාලට හොඳ උප්පද වලින් බහිනවා කියලා හිතමු. එතකොට ඔයාලා කියනවා ඔක්කොම යාළු වුණාට වඩා හොඳයි නිකන් හිටියන. ආදරේ එකක් නැහැ. තව ඔයාලා යාළු වෙලා ඉන්නවා රණ්ඩු දඹර වෙන්නේ නැහැ. කිසි අවුලක් නැහැ ආතල්ලකින්. ඔය කියනවා අඩේ යාළු වෙන එක මරු කියලා කියනවා. ඒත් ආදරේ. හැබැයි එතන නිර්වචන දෙකක් තියෙනවා. නේ? එකයි තමයි මේ සින්දුවේ කියන්නේ අල බලන්න හරි ලස්සන සින්දුව. හරි හොඳ සුපිරි තේරුම් තියෙන සින්දු. ඇත්ත කතන්දරෙන් ළම. නේ? ප්‍රේමයේ ලෝක හැමතැනම ඇති. ලෝකේ පුරාම තියෙන ප්‍රේමික. හැම දිනටම හමු වෙලා ඇති. මේ ලෝකේ ඉපදුනා නම් සතේ ආදරේ හම්බෙලා තියෙනවා. එනමුදු ප්‍රේමයේ කිමයි කියා හඳුනාගත් කිසි කෙනෙකු නැහැ. තාම කාටවත් ආදරය කියන්නේ මේකයි කියලා හරියටම නිර්වචනයක් කියන්න බෑ. එතකොට නිර්වචන කියන ඒවා ඔයාලගේ වචන වලින් ගොඩනගන්න. අදහස් තියාගෙන ඔයාලගේ වචන වලින් ගොඩනගන්න. දැන් තෙත්බිමක් කියන එකේ නිර්වචනය ඇහුවා. අපිට මේ නිර්වචනේ 100%ක් මතක නෑලම. දේශගුණ වෙනස් වීම කියන එකේ නිර්වචන ලියන්න කිව්වා. 100%ක් ගුරු මාර්ගෝපදේශයේ වචන අකුරු තිබ්බ විදියට අපිට මතකද? නෑ. එතකොට අපි නිර්වචනේ ගොඩනගන්නේ අපේ වචන දාලා. ඒ නිර්වචන කියන ගුරුවරයාට මේක මේ දේ තමා කියන එක අදහස් වෙනවා. ලකුණු නිකම්ම දෙනවද නැද්ද? ලකුණු දෙනවා. හරිද? ඒ හින්දා නිර්වචන ලියද්දි පොතේ තියෙන ඒවා ඕනේ නැහැ. හරිද? කොහොම හරි මම කියවේ අන්තිම පොයින්ට් එක දෛශික ආකෘති සිතියම් වල තොරතුරු යාවත් කාලීන වෙන්නේ නැහැ. මම ඉස්සලා කියවනේ. සිතියම් පොත්වල කෙල ගාලා මකලා ලකුණු කරන්න බෑනේ. හැබැයි මේ සිවුරස් ආකෘති සිතියම් පරිගණක තාක්ෂණයෙන් වැඩ කරන සිතියම්. එතකොට පරිගණක තාක්ෂණය භාවිතා වෙලා චන්ද්‍රිකා වලින් එහෙම තොරතුරු හැම තප්පරයක් ගානෙම සපයනවා. ඒ තොරතුරු හැම තප්පරයක් ගානෙම සපයනකොට හැම තප්පරයකම සිතියම් මොකද වෙන්නේ? අප්ඩේට් වෙනවා. දැන් හිතලා බලන්නකො මේ ලෝක සිතියම් පොත තියෙනවා. මේ ලෝක සිතියම් පොතේ මම කොහොම බැලුවත් මට වලාකුළු තියෙන විදිහ පේන්නේ නැහැ. එක සිතියමකවත් අහසින් ඉඳන් වලාකුළු තියෙන විදිහ මට බලන්න බෑ. හැබැයි දැන් Google Earth එකට ගියොත් Google Map එකට ගියොත් චන්ද්‍රිකාවෙන් සපේන සිතියමෙන් වලාකුළු තියෙන විදිහ පෙන්වනවා. දැන් අද පෙන්වුව වලාකුළු ටිකමද හෙට පෙන්වන්නේ? නෑ ළමයි වෙනස්. අද දවසේ වලාකුළු තියෙන විදිය තමයි අද දවසේ පෙන්වන්නේ. හෙට දවසේ වලාකුළු තියෙන විදිය තමයි හෙට දවසේ පෙන්වන්නේ. අනිද්දා දවසේ වලාකුළු තියෙන විදිය තමයි අනිද්දා දවසට පෙන්වන්නේ. සිවුරස් ආකෘති සිතියම්. අන්න එහෙනම් තේරෙනවද? දෛශික සිතියම් වල තොරතුරු යාවත් කාලීන වෙන්නේ නැහැ. අමාරු යාවත් කාලීන කරන එක. හැබැයි සිවුරස් ආකෘති සිතියම් වල තියෙන තොරතුරු තප්පරෙන් තප්පරයට අප්ඩේට් වෙනවා. ඒක තමයි මේ දෙකේ තියෙන ප්‍රධාන වෙනස්කම. ඊට පස්සේ ඉතින් මේ දෙකට අදාළව පොඩි රූප සටහන් දෙකක් ආපහු ඇඳගන්න. එතකොට ඔයාලට ওই සිතියම් දෙකේ වෙනස තේරෙවි. ඒ රූප සටහන් දෙක අපි ඇඳ තමයි උඩින් කමක් නැහැ අපහු මෙතන යටින් ඇඳගන්න. එතකොට නෝට් එක බලනකොට හොඳට තේරෙනවානේ වෙනස නේද? එහෙනම් වෙන්න දෛශික ආකෘති සිතියම. හරිද? ඔන්න දෛශික ආකෘති සිතියමේ මේ හරිය තියෙනවා වනාන්තරය. මේ හරිය තියෙනවා පොඩි වනාන්තර කෑල්ල. ඊට පස්සේ වෙන්න තියෙනවා ගංගාවක්. මේන් තියෙනවා ප්‍රධාන මාර්ග දෙකක්. මෙන්න තියෙනවා මන්සන්දියේ තියෙන ගොඩනැගිලි ටිකක්. අන්න දෛශික ආකෘති සිතියම. ඊට පස්සේ මේකට අදාළ සිවුරස් ආකෘති සිතියම ගත්තොත් හැම වෙලේම සිවුරස් නම් කොටු දැලක් තියෙන්නම ඕන. නේද? ඊට පස්සේ ඒ අදාළ ලක්ෂණ වලට අංක දීලා තියෙන්න ඕන. නේද? ඒ අංක යටතේ අංක 1 කියන්නේ ගංගාව.
ඊට පස්සේ අංක 2 කියන්නේ වනාන්තර. අංක 3 කියන්නේ ප්‍රධාන මාර්ග. අංක 4 කියන්නේ ගොඩනැගිලි. එහෙනම් මොකද වෙන්නේ? දැන් ඔන්න අංක යෙදීම සිද්ධ කරනවා. එහෙනම් ගංගාව තියෙන්නේ මේ හරිය නම් 1 1 1 1 1 1 1 එහෙම එකේ ඒවා තිබ්බොත් හොඳට තියෙනවා. 1 1 1 1 මෙන්න ගංගාවට අදාළව ඉලක්කම් යෙදෙන විදිය. ඊට පස්සේ මෙන්න වනාන්තර වලට අදාළව ඉලක්කම් යෙදෙන විදිය. 2 2 2 මේ හරියට වනාන්තර කැලලක් තියෙනවා. එහෙනම් 2 ඉලක්කම්. ඊට පස්සේ ඔන්න ප්‍රධාන මාර්ග වලට අදාළව ඉලක්කම් යෙදෙන විදිය. ප්‍රධාන මාර්ග 3 කියවනේ. එහෙනම් 3 3 3 3 3 ඉලක්කම 3 ඉලක්කම 3 ඉලක්කම. මේ පැත්තට පාරක් එනවනේ. එහෙනම් ඔන්න 3 ඉලක්කම් ටික. ඊට පස්සේ ගොඩනැගිලි පෙන්නන්නේ 4 ඉලක්කම එන්නේ. එහෙනම් මෙන්න 4 ඉලක්කම්. අන්න අංකණය කරා. හරිද? ඒ අංකණය කරපු ඒවායි මම ලක්ෂණ ටිකක් පාට කරන්න. හරි. මෙන්න 2 ඉලක්කම් ටික පාට කරා. ඊට පස්සේ මෙන්න 3 ඉලක්කමෙන් පෙන්නන ප්‍රධාන මාර්ග පාට කිරීම සිද්ධ කරා. ඊට පස්සේ මෙන්න එකේ ඉලක්කම යටතේ තියෙන ගංගාව පාට කරනවා. ඔන්න සිවුරස් ආකෘතියේ දෛශික ආකෘතියේ වෙනස. මෙච්චර කල් තේරෙන්නේ නැතුව හිටියනම් දැන් හොඳට තේරෙන්න ඇති කියලා හිතනවා. වෙනස මොකද්ද කින්ද මන්ද කියලා බලන්න. මේකේ හැඩේ 100ට 100ක් තියෙනවා. මේකේ හැඩේ 100ට 100ක් රැකෙනවා. නෑ. ඇයි ඒ? කොටු පාවිච්චි කරලා තමයි අපි මේ සිටියම අඳින්නේ. නේද? ඔය රූප සටහන් දෙක ඔතෙන්ට අඳින්නකෝ. අපි ඉංග්‍රීසියෙන් කියනකොට කියන්නේ ළමයි දෛශික ආකෘතියට වෙක්ටර් ආකෘතිය මේ ආකෘතියට සිවුරස් ආකෘතිය කියලා කියන්නේ. සිවුරස් රාෂ්ට්‍ර කියලා කියන්නේ. වෙක්ටර් රාෂ්ට්‍ර කියලා කියනවා සිංහලෙන් නම් දෛශික සිවුරස්. එහෙම නැත්නම් දෛශික අංකිත කියලා කියන්නත් පුළුවන් ඈ. අන්න දැන් ඔයාලට තේරෙනව නේද? මේ සිවුරස් ආකෘතියටම අංකිත සිතියන් කියලා කියන්නේ ඇයි කියලා? ඇයි අංකිත සිතියන් කියලා කියන්නේ? මොකද අංක දාලා ඉවර වෙලා ඒ අදාළ අංක ටික වර්ණ ගන්වලා සිතියම ලකුණු කරන එක තමයි මේකෙදි කරන්නේ. ඒකයි මේකට අංකිත සිතියන් කියලා කියන්නේ. හරිද ළමයි? ඇඳගෙන ඉවරද? යාකෝ තාම අඳිනවා. හරිලු. අනිත් අයත් ඉවර ඇති නේද?
හරි හරි එහෙනම් ළමයි දැන් ඉන්ටර්වල් එකක් ගන්න වෙලාව 11යි 11:00 වෙනකම් මම ඔයාලට පැය භාගයක් වෙලාව දෙන්නම් ඉන්ටර්වල් එකක් ගන්න ඊට පස්සේ අපිට ඊට පස්සේ මම Google Map එක පාවිච්චි කරලා මේ ක්‍රම දෙකේ වෙනස්කම් පෙන්වලා දෙනවා ඊට පස්සේ සිතියම් තලවල වෙනස්කම් පෙන්වලා දෙනවා Google Map එක පාවිච්චි කරලා සිතියම් තලවලට අදාළ නෝට් එකක් දෙනවා ඊට පස්සේ GIS GPS ප්‍රයෝජන සහ එතනින් අදාළ එහාට නෝට් එක කතා කරගෙන යන්න තියෙනවා එහෙනම් ඉන්ටර්වල් එකක් අරගෙන ඉන්න දැන් වෙලාව මගේ නම් 10:55යි මම 10යි 11:25 වෙනකොට අපව ක්ලාස් එක පටන් ගන්නවා ඉන්ටර්වල් එක කරන් කාලා බීලා බඩ පුරවගෙන එන්නකෝ